ඒ නිසා මම ආයෙත් අපේ පාඨමාලාව ගැන වැඩි වශයෙන් කතා කරන්නේ නැහැ. නමුත් මම උගන්වන විෂය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕන. මෙතෙන්දී දැන් මෙතන බහුතරයක් ළමයි මම හිතන්නේ තාමත් අපේ උදේ හිටපු ළමයි ටික ලොග් වෙමින් ඉන්නේ. එයාලගෙන් බහුතර දෙනා මීට පෙර වාණිජ විෂය නොකරපු අය වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි අවුරුදු ගණනාවක් තිස්සේ ඉගෙනීම් කරද්දී අපිට හමු වෙච්ච බොහෝමයක් සිසුන් අපේ මාස 6න් කොමර්ස් ඉගෙන ගන්න එද්දී ඊට පෙර අවුරුදු වල ජීව විද්‍යාංශයෙන් හෝ ගණිතාංශයෙන් හෝ උසස් පෙළ හදාරපුවා. ඒ වගේමයි අතර මේකත් කනගාටුදායක සිද්ධියක් සමහර කලා උපායධාරීන් පවා අපේ පාඨමාලාවට එනවා. එක අවුරුද්දක අපේ නුලේවන පන්තියට එනවා. මම ඉගෙන ගත්තේ ජාල්පුර විශ්වවිද්‍යාලයේ. මට වඩා අවුරුදු 2ක් සීනියර් බැච් එකක අක්ක කෙනෙක්. අක්ක කෙනෙක් ඇවිල්ලා අපේ පාඨමාලාව ඉගෙන ගන්නවා. එයාට ඒ වෙන විටත් කලා උපාධියක් තිබෙනවා. නමුත් කලා උපාධිය තියාගෙන පෞද්ගලික අංශයේ රැකියාවක් කරන්න ගියාම ඩබල් AT කරන්න ඕන වෙනවා. ගිණුම් අංශයේ ඉහළට ඉගෙන ගන්න නිසා ඩබල් AT කරද්දී එයාට ආව ගැටුවක් කොමර්ස් විෂයන් ගැන නොදැනීම. ඒ නිසාම ආයෙත් උපාධිය පැත්තකින් කියලා අපේ වාණිජ විෂයෙන් විෂය ධාරාව ඉගෙන ගන්න ආවා. මේ හැමෝම පළවෙනි වතාවට කොමර්ස් කරේ නැත්තේ ඇයි කියලා අහුවොත් ජීව විද්‍යාංශයට හෝ ගණිතාංශයට හෝ එහෙම නැත්නම් කලාංශයට යමුනේ හේතුව අහුවොත් බොහොමයක් දෙනාගේ පොදු උත්තරයක් තියෙනවා. මොකද්ද? අපට තේරෙන්නේ නැහැ accounting. O level වල කොමර්ස් කරා වාණිජ හා ගිණුම් කරණය කරා. එතෙන්දී වාණිජ කොටස නම් ගැටලුවක් නැහැ. අනේ අර හර කරන එක බැල කරන එක අපට තේරුනේ නැහැ. තවත් අය හර කරන එක බැල කරන එක බැංකුව සතුන් බොහොම අමාරුයි යනගෙන ගිහිල්ලා අර අවසන් ගිණුමක් කියලා එකක් හැදුවනේ. අනේ ඒක O level පන්තියේ මට තේරුනේ නැහැ. නැත්තම් කියනවා මගේ අඳුරන අයියලා අක්කලා අර සමාගම් ගිනින්ද මොනවද හවුල්ද මොනවද ගිණුම් වගේක් හදනවා. ඉති ගානක් පෙරලගෙන එකම ගාන හදනවා. පැය ගානක් එක ගානක් හදන්නේ. අනේ මේ වගේ ගානක් මට හදාගන්න බැරි වෙයි කියලා මට හිතුණා. ඒ නිසා මට තියෙන්නේ කොමර්ස් කරන අදහසක් ඒ වුණාට accounting නිසා අකමැත්තෙන් හරි ජීව විද්‍යාංශය තෝරගත්තා. නැවතන් ගණිතාංශය තෝරගත්තා. හැබැයි දන්නේ කාට වඩා නොදන්නේ කා ගොඩක් භයානකයි කියනවා වගේ ඒ ගිහිල්ලා කරගත්තා. ඊට වඩා මෝඩකමක් කියලා පසුව තේරුණාට පස්සෙ නැවත වතාවක් දෙවෙනි වතාවට හෝ වාණිජ විෂය ධාරාව ඉගෙන ගන්න ගොඩක් ළමයි අපි ළඟට එනවා. පළ වැරදිලා හරි එක වතාවක් ප්‍රමාද වෙලා හෝ හරි කරන්න වැටිච්ච එක ගැන ගොඩක් සතුටු වෙනවා. අනිත් කාරණේ තමයි accounting අමාරුනේ අපි ඒක අමාරු විදිහට ඉගෙන ගත්ත නිසා. මම නම් දකින්නේ ඒකයි. දැන් මම ගැන කිව්වොත් මම 2005 අවුරුද්දේ ලෙවල් කරන්නේ. ඒකේ වයස හොයාගන්න පුළුවන්. 2005 අවුරුද්දේ ලෙවල් කරා දැන් 2021 එතන අවුරුදු 16යි. නේද? එතකොට අවුරුදු 24ක් වෙනවා. පෙනුම එහෙම නැතුණාට අවුරුදු 24ක් වෙනවා. 2005 අවුරුද්දේ ලෙවල් කරද්දී මමත් accounting වලට ගොඩක් බයයි. මාත් ආස කරේ ඉගෙන ගන්න කාලේ ෆස්ට් පෙළ සිසුවෙක් වශයෙන් ඉගෙන ගන්න කාලේ මාත් ආස කරේ වැඩිපුරම ආර්ථික විද්‍යාව විෂය. ඒකේ තියෙන අර ආර්ථිකය ගැන සමාජය ගැන රටේ ලෝකීය මිල මට්ටම් ගැන හැදෑරීමක් කරද්දී ඒක ප්‍රායෝගිකව දකින්න විෂයක් නිසා අපේ විතර දෙවියනේ පුවත්පත් වලින් අහන්න දකින්න කරුණු අපේ විෂයට ගල්පලා අපිට අර්ථකථනය කරන්න පුළුවන් නිසා මම ඒ විෂය ගොඩක් ආස කරනවා. accounting වල ගොඩක් බය වුණා. බය වුණාටත් වඩා ඒක ගණන් හදන්න තියෙන විෂයක් නේ. අනේ මම කරේ මොකද? ඉකෝන් පාඩම් කරනවා, BS පාඩම් කරනවා, accounting ටික පස්සට යවුවා. පාඩම් කරන එක අඩු කරා, වැඩ කරන එක අඩු කරා. ඒ වගේමයි ඉතින් තවමත් ඒ ගතිය තියෙනවා ටිකක් කම්මැලි. ඒ කම්මැලිකම නිසා අර මාස ගානක් තිස්සේ හදපු නැති පාඩමකට accounting වල ගියාම හදන ක්‍රමේ මතක නැතුණාම මගේම ක්‍රමයකට ගණන් ටික හදාගන්න කොහොමද කියලා ගොඩ දාගන්න කොහොමද කියලා උත්සාහ කරනවා. මම උපන්ගේ ලොකුම බුද්ධිමතෙක් නෙවෙයි. ශිෂ්‍යත්ව විභාගේ ආන්තරණ වගේ පාස් වුණා. ඕල් වෙලුත් 6 7ක් එක පාස් වුණා. උසස් පෙළ පාස් වුණ නිසා ජපුර කැම්පස් එකට යන්නේ. හැබැයි එහෙමුණා කියලා මම බොහොම අමාරුවෙන් ඉගෙන ගත්ත කෙනෙක්. මම ආවෙත් හම්බන්තොට ප්‍රදේශයෙන් අධ්‍යාපනය ලැබුවේ හම්බන්තොට ප්‍රදේශයේ හම්බලන්තොටි. ඒ තිබුණු අනුපහසුකම් සමග සහ ඉගෙන ගන්න කාලෙදී මම අර සුපිරි මට්ටමේ දක්ෂතා දක්වපු ළමයෙකුත් නෙවෙයි. හැබැයි මගේම ක්‍රමයකට මම අර දෙන අපි හිතමු ෂෙයාරින් කිරීමේ පාඩම. එහෙම නැත්නම් බැංකුව සසඳුම් පාඩම. කොටිම කිව්වොත් O level පන්තියේදී කොමර්ස් විෂයේදී accounting මට බෑ. අර මතකයි කවුරුත්තක ටර්ම් ටෙස්ට් එකක් තිබ්බම ලකුණු 52ක් තිබුණා. ලකුණු 52කින් 48ක් 50න් 48ක් ලැබිලා තිබුණා
වාණිජ්‍ය විෂය කොටසට accounting වල ලකුණු 4ක් තිබුණා 50න් 4ක්. බොහොම සන්තෝෂයෙන් හිටියා. අය ඉතින් කොහොමද 50ට වඩා වැඩි කරගෙනනේ. ඊළඟ මට වාණිජ්‍ය විෂය උගන්වන පොළවෙල් ටීචර් මගේ ළඟට ඇවිල්ලා කතාවක් කරා රුවන් පුතේ ඔයා අනිත් විෂයන් වල මෙච්චර ලකුණු ගනිද්දී කොමර්ස් accounting කොටසයි මග යන්නේ. අන්න එතෙන්දී මට ඒ ඉතුමිය පොඩි පැහැදිලි කිරීමක් කරා ඩබල් එක ගොඩනගන ආකාරය. පොඩි සිද්ධාන්තික කරුණක් තත්පර ගානකින් මිනිත්තුක වගේ කාලයකින් කියලා දීලා පන්තියෙන් එළියට ගියා. ඒ මොහොතේ ඒ වෙලාවේ මට ලැබුණේ ලොජික් එකත් එක්ක අද වනතුරු මම බොහොම ලැහිසියෙන් පහසුවෙන් ගිණුම් කරන විෂයට සඳහා ආසාව ඉගෙන ගන්නවා විදිහට ඉගෙන ගන්නවා ඒ විතරක් නෙවෙයි ගිණුම් කරන ගුරුවරයෙක් බවටපත් වුණා. මගේ මේක පළවෙනි රැකියාව නේ මම ඊට කලින් චතුර කැම්පස් එකේ අවුරුද්දක් එකම කවුන්ටර් කෙනෙක් වශයෙන් සේවය කරනවා. ගිණුම් අංශවල මගේ ජීවිතය යමු වුණා. මට වඩා අඩු රිසල්ට් පෙන්නපු ඕ ලෙවල් වලදී අඩු රිසල්ට් පෙන්නපු මගේ යාළුවෝ ජීව විද්‍යාංශයට ගණිතාංශයට යමු වෙද්දී මම වාණිජ්‍ය විෂය ධාරාව තෝරගත්තා. මගේ අර ඕ ලෙවල් ටීචර් මට පෙන්නපු පොඩි මඟ පෙන්වීමක් තිබ්බා. මේ accounting වල තියෙන අර දිත්ත බලපෑම ගණිතුරුවක් දුන්නම ඒකේ හර කරන දේ බැර කරන දේ කොහොමද ගොඩනගා ගන්න කියන සරලව කියලා දුන්න ඒ අවස්ථාවත් එක්ක මම මගේ ජීවිතය වෙනස් කරනවා. නිසා මම හිතනවා අර මට වඩා අඩු රිසල්ට් වැඩි රිසල්ට් පෙන්නපු හැමෝම ජීව විද්‍යාංශයෙන් ගණිතාංශයෙන් කියන සමහරව නම් ජීවිතේ ගොඩදාගත්ත සමහරව අපි ඉන්නකට වඩා කොහොම අමාරුවෙන් තමයි ජීවිතේ ගොඩදා ගන්න උත්සාහ කරන්නේ. ඒ අතරින් බලනවා මම පළවෙනි වතාවට උසස් පෙළ සම්මත වෙලා ජපුර කැම්පස් වල සිලෙක්ට් වෙනවා මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ ගල්කුලන් ඉහළම උපාධිය ගණිතාධිකරණ උපාධිය ලබා ගන්න වාසනාව ලැබුණා. ඒයි accounting වලට මුලින් මටත් බයක් තිබුණා. හැබැයි මේ බය එකවර නැති වුණා. එක දවසකින් එක මොහොතකින් මගේ O level ගුරුතුමියට පිළිසිද්ධ වෙන්න මම නම කියනවා පන්තියකදීම KKS මංගලිකා මහත්මිය මාතර ප්‍රදේශයේ ජීවත් වෙන තවමත් අයබරු මෑණියක් අපේ ළමුන්ට දකුපාත ළමුන්ට අධ්‍යාපන ලබා දෙන ගුරු මෑණියක් සමහරට මේ මාතර ප්‍රදේශයේ ලොක්කේ ළමයි මෙතන ඉන්නවා අහලා ඇති KKS මංගලිකා ගුරු මෑණියක් එතුමියට පිළිසිද්ධ වෙනවා මම අද ගුරුවරයෙක් විදියට බොහොම ජව සම්පන්න ගිණුම් කරන විෂයක් අර ඒ ලෙවල් කාලේ බයෙන් සැකින් කම්මැලිකම ඉගෙන ගත්ත ගිණුම් කරන විෂයක් ඔයාලට කියලා දෙන්නේ නැහැ. ගැටලුවක් වෙන්න පුළුවන්. මේකත් බයෙන් සැකින් ඉගෙන ගත්තේ. අපිට මොනවා වෙයිද? නැහැ. කම්මැලියෙක් කියන්නේ කරන්න පුළුවන් කෙටිම ක්‍රමය හොයා ගන්න ඕනේ. වැඩක් කරද්දී කම්මැලි මොකද කරන්නේ? ඒක ඉක්මනින් කොහෙන් හරි කෙටි ක්‍රමයකින් ගොඩ දාගන්න උත්සාහ ගන්න. මමත් ඒ වගේ. අත්හාරයෙන් ගොඩක් කළා. අවුරුදු ගණනාවක් තිස්සේ ගිණුම් කරන ශාස්ත්‍රයේ লীලා ඉන්නවා. ගිණුම් අධ්‍යාපන ලබා දෙනවා 2007 කැම්පස් එක ආරම්භ 2007 ඉඳන් මේ දක්වා මම ගිණුම් කරන විෂය ගැන්වීම කරනවා. ඒකත් එක්ක මේ මාස 6කින් වාට accounting කියලා දෙනවා කියන එක මට අලුත් දෙයක් නෙමෙයි. අලුත් දෙයක් නෙමෙයි. කොහොමද කරන්නේ කියලා අහුවොත් දැන් මම කලින් කිව්වනේ මීට පෙර වාණිජ්‍ය නොකරපු අය වයස් මට්ටම ගිහිල්ලා ජොබ් කරන ගමන් මෙතෙන්ට ආපු අයට මාස 6ක් වගේ කෙටි කාලයකින් මේ විෂය ඉගෙන ගන්න පුළුවන් වෙයිද? මම 8-5 ජොබ් එකක් කරනවා. ගෙදර ඉඳි 8 විතර වෙනවා. 5ට ඕෆ් කරනවා 8 විතර වෙනවා ගෙදර ඉඳි. මට පුළුවන් ද මේක කොට දා ගන්න. මට නිවාඩු තියෙන එක දවසක් සතියකට. පුළුවන්. මෙතන අපට උගන්වන්න බැරි කෙනෙක් බඳවගෙන නැහැ. ඔයාලා අපිත් එක්ක කතා කරනවා අපි ඔයාලගේ විස්තර කියලානේ අපි මෙතනට ඔයාලට සම්බන්ධ ලින්ක් එක දුන්නේ. අපි දන්න මට්ටමේ ඔයාලට ඒ දේ කරගන්න පුළුවන්. එකම දේ මොකද්ද? ඔයා වැඩ කරන පැයද පැය දෙකද එක පළදායි වැඩ කරන්න. ඒ වගේමයි ඔයාට උනන්දුව තියෙනවා. මේ උගන්වන සෑම විෂය කරුණක්ම ග්‍රහණය කරගන්න ඔයාලට ශක්තිය තියෙනවා. ඔයා ජොබ් එකක් කරාද ඔයා වෙන මොනවා හරි කෝස් එකක් කරන ගමන් දෙන්නේ. ඒක ගමනක් නෑ. ඔයාලා එකම දේ තියෙන්නේ වැඩ කරන්න තියෙන එක පැය දවසකට ඒ පැය පළදායිව වැඩ කරන්න. අපි කටිය වැඩ කරන ගත්තම ඉස්සෙල්ලා මොකද කරන්නේ? කවුරු හරි සින්දු කියන ගායකයෙක් කන්දකට ගෙන්න ගන්නවා. එහෙම නැත්නම් යාළුවොත් එක්ක chat එකක් දාන ගමන් තමයි ගණන් හදන්න පටන් ගන්නේ. එහෙම කරත් නම් මේ වැඩේ ගොඩ යන්න බෑ. විශේෂයෙන්ම මමලා කීප දෙනෙක් අපිත් එක්ක කතා කරලාදී කිව්වා අනේ සර් අපේ පුතා අපේ දුව වෙන පන්ති වලට යනකම් එන්නේ. අපිට ඕන අපේ යාළුවෝ ටිකක් වැඩිපුර වැඩ කරවන්න. ඒ ගුරු අයමත් කියනවා. ඒ ගුරු උගන්නන ගැටලුවක් නෙවෙයි සර් තියෙන්නේ. අපේ ළමයි මොකද කරන්නේ? ඒ ගුරු උගන්නන පාඩමේ හෝම්වර්ක් එක කරනවා. ඊට පස්සේ ඉතින් ළමයි ගැන කියනවා වීඩියෝ ගේම් ගහනවා. නැත්නම් ෆෝන් එක අල්ලගෙන chat එකක් දානවා. ඔන්න ඔයගේ මොබයිල් ෆෝන් එකට පිහි වෙලා වැඩි ඉන්නේ සර්. අර පින් සිද්ධ වෙයි. මෙන්න අද්දක එකතු කරලා වැඳලා ඉන්නවා. උසස් පෙළට ළඟා වෙනවා ඔයා තව මාස කිහිපයකින්. මේ කාලේදීවත් ඔය අනවශ්‍ය විකාර නවත්තන්න. ඔයා සමහරවිට අදින් පස්සේ ආයෙ පන්තිට සම්බන්ධ නොවෙන්න පුළුවන්. අදින් පස්සේ අපේ කන්තිය ගැන ඔයාට කිසිම පැහැදිලිවක් නැතුව ඉතින් ඉවත්ලා යන්න පුළුවන්. ගැටලුවක් නැහැ. නමුත් ඔයා මේ කතා කරන මම ඔයා අපි හැමෝම මේ රටේ මිනිස්සු. මම හරි ආදරේ අපේ රටේ අනාගත පරපුර. ඒ නිසා ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න. අනවශ්‍ය දේවල්
පුළුවන් තරම් ඈත් කරගන්න. මොබයිල් ෆෝන් එක සම්පූර්ණයෙන්ම ඈත් කරගන්න ඔයාලට එකවර බැරි වෙන්න පුළුවන්. ඔයාට ඔය අන්තර්ජාල සලසන එක එකවර නතර කරගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් සීමාවක් තියන්න. සීමාවක් තියන්න. මේ මම ප්‍රසන්නසෙන් පම අපි අන්තර්ජාලය පාවිච්චි කරනවා. අපි Facebook පාවිච්චි කරනවා. අපි YouTube යනවා. හැබැයි ඒක පළදායි දෙයකට යොමු කරනවා. ඒක විනෝදයේ කතා කියලා පැය 8ක් ඔන්ලයින් ඉන්න එක විනාඩි 15ක් පොතේ පාඩම් කරන්න එහෙම හරියන්නේ නැහැ. අනිත් කාරණේ පාඩම් ගන්න ගත්ත පස්සේ ඒකත් කරන්නේ අර වීඩියෝ කන්ෆරන්ස් එකක් විදිහට. එක්කෙනෙක් ගණන් හදනවා ඒ උත්තරේ ගෲප් එකට දානවා. මම කියන්නේ අපි පරණ ළමයි කරපු දේවල්. පෞල් ව්‍යාපාර සමාගම් ගණන් හදාද්දි හැමෝම හෝම්වර්ක් කරගෙන යනවා. ඔය තමයි පන්ති කාමරේදී ළමයි හැමෝම ළඟට යනවා. මම හරි ආසයි ළමයි එක ගැවසෙන්න. දැන් තරුණ ළමයිනේ මත් ඉතින් තරුණයනේ. ඒ නිසා මම හැම වෙලේම ළමුන්ගේ හෝම්වර්ක් බලන්නේ පේජ් අතරින් යනවා. අනේ හරි ෂෝ හැමෝම හෝම්වර්ක් කරනවා. බැංකු සසතුන් ගණන් තුනයි මුල් දවස් හදන්නේ. මම පාඩමක් උදාහරණ කරන්න. ඒ බැංකු සසතුන් ගණන් තුන හදලා මම කියන ඊළඟ සතියේදී ගණන් තුන ආයෙ හදන් එන්න කියලා. අනේ හැමෝම හදලා. හැබැයි ළඟට ආවිල්ලා පොඩි උත්තරයක් ඇහුවම පොඩි ප්‍රශ්නයක් ඇහුවම දෙන්න උත්තරය යට නැහැ. මම හදාගන්නව දන්නවා ඒ ගණන් තුන ආයෙ ගෙදරදී හදුවා නා. එයාට මම අහන ප්‍රශ්න උත්තර දෙන්න පුළුවන් කියලා. මොකද්ද මේ කරලා තියෙන්නේ? ගොඩක් අය මගෙන් බැනුම් අහන්න වෙනවට ඉඳලා ඉඳලා ආදරේට ගහනවට ගුටියක් කනවට වෙනවට හෝම්වර්ක් කරනවා කියලා පෙන්වනවා. මම අපෑමක් කරනවා. ඒක පන්තිට ආවිල උදේ ඉකෝන් BS සෙන්සර් උගන්නලා යනවා. ලන්ච් බ්‍රේක් එකේ මොකද කරන්නේ? හදපු ගන්නේ උත්තරේ බලාගෙන පොලේ කාය ලියනවා. මෙන්න සර් මම හෝම්වර්ක් කරා කියලා අර දෙවෙනි පොලේ පෙන්වනවා. සමහර පුතාලා නෙවෙයි අර අයියලා ඊට ආයෙමත් අර පොලේක උත්තරේ බලාගෙන ලියන කම්මැලි. මට ගිය අවුරුද්දේ ද සිස් බෙජ් එකේ කොහොමද මන්දේ කොල්ලෙක් හම්බුණා. මම දැන් රිසල්ට් ගැන කතා කරනකොට මට සිද්ධිය මතක් කරා සර් මතකද මම කොළේ ඉරුම එකා කියලා. හෝම්වර්ක් කරගෙන එන්න අමතක වුණා. මම කියන්නේ හෝම්වර්ක් කරන්න ඕන කොළව. ඒ කොළේ පෙන්වන්න කියලා. මේක මොකද කරේ? පන්තියේ ගිය සතියේ හදපු ගණන් ටික තියෙන කොළ ටික ඉරුවා. ඒගොල්ලෝ මෙන්න සර් මගේ හෝම්වර්ක් එකේ කොළේ ඡන්දිය වගේ පෙන්වුවා. ඉතින් අවුරුදු ගණනාවක් තිස්සේ ගුරුවරයෙක් විතර ඉගෙනගෙන ඊටත් වඩා අවුරුදු ගණනාවක් තිස්සේ මමත් ගුරුවරුන්ගේ කණෙන් රින්ගලා ගිහිල්ලා ලැබුව අත්දැකීම් එක ඒකට දරුණා මගෙන් කණෙන් රින්ගන්න. අවතන පුළුවන් උත්තරේම ආකාරයෙන් යමතුවා. මම හිතුවා පන්ති දාලා යයි කියලා. ඒ තරම් අසෝබර විදිහට අසෝබර කියන අසම්බ වශයෙන් කිව්වනේ. දරාගන්න බැරිද මම බැන්න මට පුතක් කේන්ති යනවා ඒ වගේ වැඩවලට. මොකද අපිට සල්ලි ගෙවන එන දරුවෙක් පස්සෙන් ඔය තරම් මම පන්නවන්න ඒ තරම් උමනාවක් අපිට නැහැ. ඒ කියන්නේ මම දන්නවා මම ඒ වගේ තදින් තර්ජනය කරාම ළමයෙක්ට ඒකගේ බැන්නම හෝම්වර්ක් කරවන්න ඔය තරම් පස්සෙන් යන්නවම අර කම්මැලිව කීප දෙනෙක් හරි පන්තියෙන් ගැලවෙයි. කමක් නෑ මල්ලි කමක් නෑ පුතා ඊළඟ සතියේ ඉන්න try කරන්නකෝ කියලා ඔලොමත ගෑවනා දිගට මේ ළමයා අපිත් එක්ක එන්ජි කියලා අපි විශ්වාස කරනවා. හැබැයි අපට ඔලු ගෙඩි පන්ති වල පුරෝගින් අපිට අපේ එයාලගෙන් ආදායමක් ලබාගෙන වැඩිමින් අවශ්‍යතාවයක් නැහැ. අපි දෙයක් කරනවා. ඒ දේ කරන්න වගේ මුදලක් අය කරගෙන. හැබැයි ගන්න අන්තිම සතේ දක්වා අපි ඔයාලට ණය වෙන්නේ නැහැ. අද ඒ නිසා මම දැන් මෙතෙන්දී අපි දැන් අලුත් ක්‍රමයකට ඉගෙන ගන්න. නිවසේසිත අධ්‍යාපනය. ඒක දෙකකින් හොඳයි වගේ නේද? මොකද දැන් මම කියන දේ පන්ති කාමරයට ඇවිල්ලා ඉගෙන ගත්තා නම් මම කියන එක වචනයක් වඩ එකවර නයි. එක වචන මම කීවතාවක් කිව්වොත් තමයි ඒ වචනේ නේද? එකවරක් කිව්ව දේ වායු වලට ගියා. එතනින් එහාට අහුනොත් නැද්ද? ඔයාලට ඒක මතක හිටියේ නැත්නම් ගැටුවා. ඒ ගැටලුව දැන් නැහැ. දැන් මේ වීඩියෝ එක බලලා හැමෝටම මේකේ රෙකෝඩින් එක ලැබෙනවා. ඊළඟට හැම පාඩමක් අවසානයේ අපි කරපු රෙකෝඩින් එක ඔයාලට අනිවාර්යයෙන් ඉස්සරහට ලබා දෙනවා. ඒ වගේම ප්‍රසන්නසලු දෙය මතක් කරා මේ පාඨමාලාව ඔන්ලයින් ක්‍රමයකට ගන්නන එක විභාග පවත්වන තුරුම සිදු කරනවා. ඒ වගේම දැන් හුඟක් අයගේ බැටරි වල ප්‍රශ්න ඇති නේද? ඒ වගේ අයට මම සමහර විට ඩේටා ඉවර වෙලා මෙතනින් දැන් අයින් වෙන්න වෙයි සිදු වෙයි. ඒ නිසා එයාලා වෙනුවෙන් මගේ දුරකථන කියලා පා දෙන්නම්. 071 149යි 75යි 76 071 149යි 75යි 76 ඒ අංකයට කතා කරලා අපේ විෂය ගැන අපේ පාඨමාලාව ගැන ඕන දෙයක් කතා කර ගන්න පුළුවන්. දැන් මම කියාගෙන ආවේ අපිත් එක්ක වැඩ කරද්දී ඔයා ඔයාලට අවංක වෙන්න ඕන. අර සාමාන්‍ය පන්ති කාමරයට ඇවිල්ලා ඔයා ඉගෙන ගන්න කාලේ මම ඔයාලකට ඇවිල්ලා ඔයාව පස්සෙන් තල්ලු කරපු නිසා දැන් මේ දවස්වල ප්‍රතිඵල කියන්නේ ගොඩක් පිරිවිලා විශේෂයෙන්. වැඩි හිටියයි. මට අවුරුදු 34 අවුරුදු 38ක අවුරුදු 40ක ගෝලයක් අපිට හිටියා.
සමහරු එක එක රැකියා කරන ගමන් රැකියාවේ උසස් වීම බලාපොරොත්තු වෙයි. සමහරු ව්‍යාපාර කරනවා. තමන්ගේ ව්‍යාපාර කරනවා. නමුත් උසස් පෙළ ෆේල්. දැන් ඒක පොඩි මදිකමක් වගේ දැනෙනවා. යාට රැකියාවක් කරන්න මුකුත් නෙමෙයි. අර සහතිකය හදා ගන්න. අවුරුදු 38කට ගිහිල්ලා හොඳ ධනයක් උපයගෙන ව්‍යාපාරයක් දෙකක් කරගනිමින් හොඳ නවීන පන්නේ මෝටර රථයකුත් තියාගෙන පුද්ගලයෙක් අපේ පන්තියාවක වුණා. ප්‍රදේශයේ කොහෙද ඒ විස්තර මම කියන්නේ නැහැ. නමුත් අනන්තවත් ඒ වගේ හැම බැජ් එකකම අපිට ඉන්නවා. හැම බැජ් එකකම ඉන්නවා. විවාහ වෙලා දරුවෝ ලැබිලා සාය පුරුෂයෙක් වශයෙන් භාර්යාවක් වශයෙන් කාර්ය බහුල ජීවිතයක් ගත කරන ගමන් අපිත් එක්ක වැඩ කරන්න එනවා. ඇයි මේ? එයා O level වලින් පසුව A level වල හරියට වැඩේ කරගත්ත නැති එක ලොකු අඩුවක් බව දන්නවා. ඒ අඩුව හදාගන්න අවස්ථාවක් කලින් දැක්කේ නැහැ. අවුරුදු දෙකක් ආයෙ A level ක්ලාස් එකකට නැතර වෙන්න බෑ යාට. අන්න මාස 6න් කෙටි කාලයකින් උසස් පෙළ කරනවා කියලා අපි ඇඩ්ජස්ට්මන්ට් එක දැක්කා. සම්බන්ධ වුණා. ජීවිතේ වලදා ගත්තා. එයාලා අවංකව කියන කතාව. හැබැයි එක දෙයක් මම පෞල් පිළිකම දන්නවා. වැඩිහිටි සිසුන් උගන්නන්න හරි මෙහෙසිමයි. අවුරුදු 17 18 නාමර ගැටිසොන්ඩ ගැටිසියන් උගන්නනවා වඩා. ඇයි ඒ? මේ මිනිස්සුන්ට වැරදිලා ඒ වැරදිච්ච එක තීරුම් ගන්න හොඳටම කාලය තිබුණා. පළවෙනි වතාවට උසස් පෙළ කරන දරුවන්ට මම එයාලව අවබෝධ කරනවා නෙවෙයි. එයාලා තමයි අපේ ප්‍රධානම කණ්ඩායම. පළවෙනි වතාවට උසස් පෙළ ෆිනිෂ් වෙන දරුවන්ට ගිය අවුරුද්දේ උසස් පෙළ විභාගයේ සාර්ථකව නිම කරගන්න බැරි වුණු දරුවන්ට තවම ජීවිතය ඉතින් ඉස්සරහට දැකලා නැහැ. ඉතින් ඉස්සරහට දැක්කේ නැහැ. එයාලා දකින්නේ තවත් කෙනෙක්ගේ ඇස් වලින් තවත් කෙනෙක් කියන දේ තමයි අහන් ඉන්නේ. ඒකේ අත්දැකීම විඳින්න මදි. නමුත් වයසෙන් වැඩි අය ජීවිතේ දැක්ක තමන්ම ඒ අත්දැකීම් විඳින්න ඕන ප්‍රමාණය උපරිමයෙන්ම වින්දා. දැන් තේරෙනවා උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලය මදි වීම අවසාන මොහොතේ දක්වා අපිට වල් දෙන කාරණයක් වෙයි කියලා ජීවිතයේ අවසාන මොහොතේ ඒක අපිට මතක් වෙයි කියලා හිතනවා ඒ වෙලට හදා ගන්නවා. ඉතින් කටුවක් නෑ. ඒක ආමාන්‍ය කාරණයක් නෙමෙයි. අනේ නිසා මම කියන්නේ දැන් ඒ වගේ අය මාත් එක්ක කිව්ව කතාවනේ මම කියන්නේ තුනේ. යාළුවා කියනවා සර්ව බින්සෙට් වල තමයි මම accounting බොහෝම මාරුවෙන් අල්ලගත්තේ. ආංගවුරු උදේසා රිකෝඩ් BS ප්‍රධානසාර උගන්වද්දී ඒක කියලා ටික අහගෙන හරි මොනවා හරි ලියා ගන්න පුළුවන් මට්ටමක් තියෙනවා. නෝට් එකේ බලුවට පස්සේ මොනවා හරි දෙයක් ගට ගහ ගන්න පුළුවන් සර්. ඒක උස් ගණන් හදන්න ඕනනේ. ගණන් හදනකොට අමාරුයි මම ওই විෂයට කැමතිම නැති විෂයක්. ඒ වුණාට මම සර් නිසා හෝම්වර්ක් කරගෙන ආවා. මහානාය නිදිවරාගෙන ජොබ් එකට ගිහිල්ලා මහානාය නිදිවරාගෙන වෙන කවදාවත් නැති විදිහට වැඩ කරාසෙන් මගේ යාළුවෝ මගේ වයිෆ් ගෙදර ආයේ කියනවා මේ අවුරුද්දේ මෙයා මේ වතාවේ ගොඩක් වැඩ කරනවානේ හැමතිස්සම මම එකවුන්ට්ස් ඇයි සගේ බැලුම් අහන්න වෙයි කියලා බයයි ළඟට ඇවිල්ලා බලිනවනේ සර් හෙවි කතා කරන්නේත් නෑ බයිල් එකක් මුළු පන්තිරම ඇහිලා කෑ ගහලා බලිනවනේ සර් ආයි ඊළඟට ආයි බෝවන් කියලා පන්ති නිම කරලා යද්දි ආයි ළඟ කතා කරලා බලන්න ඒ වගේ ගතිය ඒ නැද්ද ඒ නිසා පොඩ්ඩක් මේ අගවත් දාලා නැත්තේ මෙච්චර කාලෙ දිවිලත් ඇඟේ ඉන්නේ නැත්te කැටු ගතිය තියෙන ඉතින් මුදිස්සම කේන්ති කරන නිසා වෙන්න පුළුවන්. ඉතින් එහෙම දේවල් කරලාදී මම බලාපොරොත්තු වෙන්නේ ඔයාලව මට පහලින් තියාගන්න නෙවෙයි. මට වඩා ඉහළට ගෙන යන්න. අධ්‍යාපන ලැබන දරුවෙක්ව යහමකට ගන්න, හරි මාවට ගන්න, හරි ලොකු මහන්සියක් අපි දාන්න ඕන. බෝඩ් එකේ උගන්වන්න වඩා අමාරුයි උනන්දු වෙති කරගන්න. දැන් පොඩි ගැටලුවකට මට පත්තරා තියෙන්නේ මොකද්ද? ඔයාලකට දැන් එන්න ක්‍රමයක් නැහැ. සුගුම් තාක්ෂණය හරහා ඔයාලකට එන්න ක්‍රමයක් නැහැ. ඔයාගේ හෝම්වර්ක් බලලා හෝම්වර්ක් අඩුපාඩු තියෙනවා නම් බලන්න ක්‍රමයක් නැහැ. හැබැයි ඒකට අපි ක්‍රම සහ විදි ඉස්සරහට හඳුන්වා දෙනවා. ක්ලාස් එකේ බලන දේ ආයෙ ගෙදරදි කරලා WhatsApp කරන්න පුළුවන් නේද? ඔන්න ඊමේල් එකක් විතර ඉමේජ් එක වල පුළුවන්. අපි බලමු. ඒක ඉස්සරහට කියලා දෙන්න. කෙසේ වෙතත් සජීවීව ඉගෙන ගන්න අවස්ථාවේදී ඔයා මම කෙනෙක් දැන් සමහර ගෝලයෝගේ මගේ ඉගෙනගත්ත ගෝලයෝගේ නංගිලා මල්ලා මෙතන ඉන්නවා. එයාලා දන්නවා කොහොමද අයිලාක් කරන්න කොහොමද ඉගෙනුවේ කියලා. ඒ මට්ටමට ඔයා ගෙදරදී ඒ වැඩ පරිසරය හදා ගන්නවා. අනිවාර්යයෙන්ම අද හදන ගණන් ටික සතියේදී හදන්න ඕනේ. දැන් මේ වීඩියෝ එක අනිවාර්යෙන් දෙමව්පියෝ බලනවා. තමන්ගේ පුතා දුව ළඟ තියාගෙන දෙමව්පියොත් මේ වීඩියෝ එක බලනවා. ඒ දෙමව්පියන්ට මම කියන එක තමයි අම්මේ තාත්තේ මම ගණන් හදන්න පටන් ගන්නේ නෑ. මම පාඩම් පොඩි හැදෙන කිරීමක් තමයි කරන්නේ. මම ගණන් හදන්න පටන් ගත්තායින් පසුව දරුවට හෝම්වර්ක් නෑ කියන්න බෑ. හදපු ගණන් ටික ආයෙ වතාවක් හදන්න ඕනේ. එක වතාවක් හදන්න ඕන අනිවාර්යෙන්ම. මේ ඉරිදා පන්තියේද පදාද පන්තියේද කරනවා වැඩ ටික ඊළඟ දවසට එන්න කලින් ඊළඟ දවසේ ක්ලාස් එකට එන්න කලින් එක වතාවක් හදන්න ඕනේ. සර් දෙසලක් කරුවොත් ගැටලුවක් නෑ. තුන් වතාවක් කරුවොත් ටැක්ස් එකක් ගාය කරන්නේ නෑ නැටි. හදන තරමට තමයි ඔය කන්නඩිය ගන්න.
හදන තරම ඔයා වන්නරේ ගන්නේ මම ඒක තමයි උසස් පෙළකට දාගත්ත එකම රහස. ගණන් හදන්න අවශ්‍යයි. ගණන් හදලා බලන්න කියලා හරියන්නේ නැහැ. දැන් ඊළඟ කාරණේ මට බයක් තියෙනවා. ඒ වගේම ගිය අවුරුද්දේත් ඒක ගන්නවා ආවා. සර් ඉතින් ක්ලාස් එකේ ගණන් හදනවනේ. ඒ වීඩියෝ එක අපේ කට්ටිය බොහෝම සාර ස්වභාවයට නරඹනවා. පැත්තකින් කැම ටිකකුත් තියාගෙන පොළොන නාලා කාලා කාමරයට ඇවිල්ලා ෆෑන් එක දාගෙන AC එක දාගෙන බොහොම සක පහසු විදියට ඕනනම් කකුල් දෙකක් මෙසුලින් තියාගෙන දැන් මතක් වෙනවද නේද? අර වීඩියෝ එක බලනවා. සර් ගණන් හදනවා. අපි ඉතින් ගණන් හදන එක බලන් හිටියම අපේ මොනට ඒක ග්‍රහණය වෙන්නේ. බබ්බුව තමයි. එහෙම වෙන්නේ නැහැ. එහෙමනම් ඉතින් එකෙක් తీරනවා බලන්නේ අපිට පියන්න පුළුවන් වෙන්නේ නැහැ. තවත් කෙනෙක් වාහන ඩ්‍රයිව් කරලා යනවා බලන්නේ අපිට ඩ්‍රයිවිං පුළුවන් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ගණන් හදන්න ඕන විෂයදී ගණන් හදන්න. පාඩම් කරන්න ඕන විෂයදී පාඩම් කරන්න ඕන. accounting ගොඩ යන එකම ක්‍රමය මගේ ටියුට්ස් වලට සහ විභාග ප්‍රශ්න පත්‍ර වලට මූල දීම තමයි. තාස්තෙමස් කරන්න ඕන. මගේ ටියුට්ස් කරන්න ඕන. වාර කීයක්ද? කොපමණ කාලයකද කරන්න ඕන? එහෙම දෙයක් ඉස්සරහට කියන්න. ඊළඟ කාරණේ දැන් මේ වගේ ලොකු විෂයක් සර් වේගයෙන් උගන්වයිද? අර පැය ගණන් හදන සමාගම් ගණන් හදන සර කාලයක් ඇති වෙයිද? මම මේක කරන්න අත්හදා බැලීමක් නෙවෙයි. ප්‍රසන්නේක නායක සර් එක්ක සම්බන්ධ වූ දා ඉඳලා මේ විෂය නිර්දේශයේ කිසිදු පාඩමක් අත්හැරීමකින් තොරව උගන්වලා තියෙනවා. මේ අපේ 16 වෙනි බැච් එක. අපේ අත්හදා බැලි 16 වෙනි බැච් එකක් කියන්නේ 16 වතාවක් උගන්වනවා නෙවෙයි. ලංකාව පුරා විහිදු නගර ජාලයක අපි ගන්නවා. ගාල්ල මාතර කොළඹ කිරිබත්ගොඩ ගම්පහ කුරුණෑගල වහනුවරත් කරා අපි කාලයක් දුර පහසුකම් මැද නිසා හයිවේ එක හැදෙනකම් කියලා බලාගෙන අපි ඒක නතර කරේ. ඒ වගේ නගර ගණනාවක් ඇති. එක සතියකට ටවුන් 6ක විතර අපි ඉගෙනීම් කරනවා. අවුරුදු 16ක් දින 6ක් සතියකට එකම කරුණ එකම විෂය කොටස් ටික උගන්වද්දී ලැබෙන නිපුණතාවය ගැන අමුතෙන් කියන්න ඕන නැහැ. ඒක සල්ලි දීලා ගන්න බෑ නේද? ඒ නිසා මම දන්නවා මෙතනක් ඉන්නවා අපේ පාඨමාලාව ආකාරයට ඉගෙනීම් කරන්න ගිහිල්ලා අසාර්ථක වෙච්ච අය. මම දන්නවා. අපිට දුෂමාන ආරංචි ආව දුෂමාන නෙවෙයි. සාධනය කරගන්න පුළුවන් සාක්ෂි වලින් ආරංචි ආවා. වෙනත් කණ්ඩායමකුත් අපේ වීඩියෝ එක බලනවා කියලා. ගැටලුවක් නෑ බලන්න. අපි මේක නොමිලේ ලබා දෙන්න ඕන කෙනෙක්ට බලන්න පුළුවන් වෙන නිසානේ. ඒ නිසා මම කියන්නේ ඔයාලා ඉගෙනීම් මම දැන් කියන්නේ මෙතන අපේ වීඩියෝ එක බලන ගුරුවරුන්ට ඉගෙනීම කරන්න හරියට. හැබැයි මේ විෂය හරියට ප්‍රගුණ කරනවා. අපි ගුරුවත් පොතේ තියෙන අනුපිළිවෙලටම ගුරුවත් පොතේ වෙන් කරපු ඒ නියමයන්ට සෑම දෙයක්ම ඒ ආකාරයෙන්ම අනුගමනය කරමින් ඉගෙනීම් කරන්න ගියොත් අර මාස 6න් accounting නම් කරගන්න බෑ. මම ඉගෙනීමෙන් නිපුණතාවය ලැබලා තියෙන ගිණුම් කරන්නේ. ගිණුම් කරන ගැන කියනවා. අර ටීචර්ස් ගයිඩ් බුක් එකම ෆලෝ කරන්න ගියොත් ඔය අසාර්ථක ගුරුවරයෙක් වෙනවා නම් ඉස්සරහ. ඒක කරන්න බෑ. අත්හදා බැලීම් කරන්න ඕන. හැබැයි මම දැන් අත්හදා බැලීම් කරලා ඒවායි නිරීක්ෂණ අරගෙන නිගමන අරගෙන ප්‍රතිඵල පෙන්නපු පුරුවනේ. දැන් මගෙන් අහන්න එපා කොහොමද කෙටි කාලයකින් මේක කරන්නේ කියලා. ළමුන් දාලා වෙනත් කෙනෙක් දාලා මට කෝල් එකක් කරගෙන අහන්න එපා සර් කොහොමද මේ මාස 6 මේ සිලබස් එක සම්පූර්ණ කරන්නේ? මට ගිණුම් කරන ගුරුවරයෙක් පාසල් ගුරුවරයෙක් අභියෝග කරා. ඒ කියන්නේ එතුමගේ දරුවෙක් තාසේ දියණියක් පන්ති යනවා අපේ කීවකවල පන්තියට. ඒ එනගම මාව හමු වෙන්නවා. අගනුවර ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙක් බව ගිණුම් කරන ගුරුවරයෙක් බව එතුමා මුලින්ම පැහැදිලි කරා. අවංකව කියන්නේ මට අභියෝග කරා කියන්නේ ඒ කියන්නේ මාව වටවන්න නෙමෙයි. ඔබතුමාගේ ওই වයසත් එක්ක ඔබතුමා දැන් මම රජයේ පාසලක ගුරුවරයෙකුත් නෙමෙයි. එතුමා රජයේ පාසලක උත්තර පත්‍ර පරීක්ෂා කරන ගුරුවරයෙක්. උන්ගේ ප්‍රශ්න කිහිපයක් අහුවා. මම සාර්ථක උත්තර දුන්නා. ඔන්න ඊට පස්සේ මිත්‍රශීලී වෙනවා. ඊට පස්සේ අහනවා ඔබතුමා මේ මාස 6 මේක කරනවා කියලා මොකක්ද කියලා වගකීම. මම එතකොට ගන්වන්නේ 14 වෙනි හෝ 13 වෙනි බැච් එකට වගේ. මම කොහොමද දැන් අවුරුදු ගණනාවක් තිස්සේ ගන්නවලා ඉන්නවනේ. මම තාම පණිපිරින් ඉන්නවනේ මට තාම හෙළ වැදිලා නැහැ මගේ දෙමව්පියෝ හෙළ වැදිලා නැහැ. ඒකම මදිද? වෙන සාක්ෂියක් දෙන්න කොහොමද? මම එයාව රාජතර එක්ක කරගෙන ගිහලා මෙන්න බලනවා ඔයාගේ ඥාති දියේට මම මාස 6කින් ඉගෙනුවා කියලා පෙන්නන්න ක්‍රමයක් නෑ. මට දෙන්න තියෙන එකම සාක්ෂිය මොකද්ද? පොඩ්ඩක් ඉන්න.
හරි. මගේ කැමරා එකේ පොඩි ගැටලුවක් ඇවිත් තියෙනවා. ඉතින් මගේ එකම අර තාත්තර ගුරුවරයෙක් කිව්ව කතාව තමයි මාස 6කින් කරන්න තියෙන වැඩේ පැහැදිලි කරන්න මට හැකියාවක් නැහැ. ඔබතුමාට අවධානමක් අරගෙන මම ගැන නොදන්නවා නම් අපේ පාඨමාලාව මිට පෙර දැකලා නැත්නම් අපි නන්නාඳුරන කණ්ඩායමක්නේ අප ළඟට එයාගේ දියණිය එවලට අවධානමක් නම් ඒ අවධානම නොගෙන වෙනත් පන්තිවකට අරගෙන යන්න පුළුවන්. ඒත් මාස 6කින් වැඩේ කරගන්නවා කියලා විශ්වාසයක් තියෙනවා නම් අපිත් එක්ක වැඩේ කරගන්න කියලා විශ්වාසයක් තියෙනවා නම් දරුවා ළඟ නවත්තන්න. අවසාන ප්‍රතිඵල කියද්දී එතුමා මගේ ළඟට එන්න කාරණේ කොහොමද? බොහොම නිහතමානී පුද්ගලයෙක්. මම ගෞරවයෙන් ඒ පුද්ගලයා මතක් කරනවා. මොකද එතුමාගේ සැකයක් තිබුණා. ඒක විරුද්ධව මායක කතා කළා. මාස 6කට පසුව ප්‍රතිඵල අරගෙන දරුවත් එක්ක වෙන්න තරම් නිහතමානී තුනා. වැඩිහිටි ගුරුවරයෙක්, ඉගෙන කරන ගුරුවරයෙක්. ඉතින් ඒ වගේ අභියෝග මැද අභියෝගයක් කියන්නේ ඒක සුන්දර අභියෝගයක්. ඒ වගේ අභියෝග මැද අපු ගමනක මේ වැඩේ කරන ආකාරය මට කෝටියක් දුන්නත් පැහැදිලි කරගන්න ක්‍රමයක් නැහැ. ඔයාට මම කරන්නේ කොහොමද කියලා බලන්න වෙනවා. හැබැයි ඉතින් මම ඉදා ගන්නා ඉගැන්වීම් උපක්‍රම මම ටියුට් එක අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් කරන ආකාරය බලන්න නම් අවුරුදු ගණනාවක් මගෙත් එක්ක වාඩි කරගන්න. ඒ නිසා කොපි කරන්න කලින් අනුකරණය කරන්න කලින් තමන්ගේම ක්‍රමවේදය හදාගන්න, තමන්ගේ ආත්ම විශ්වාසය තියාගන්න මේ වීඩියෝ බලන අපේ ආධුනික ගිණුම් කරන ගුරුවරුන්ට මතක් කරගන්න. හරි. එහෙනම් ආට අනිත් කාරණේ තමයි අපි accounting වල මොනවද ගන්න ඕන පොත්. එකම පොතයි ගන්න තියෙන්නේ past paper පොත විතරයි. past paper පොත. එතෙන්දිත් ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක් තිබෙනවා master guide ආයතනය. මොකද එයාලගේ පොත් ගත්ත කියලා ඔයා හරහා ඔයාගේ මිලදී ගැනීම හරහා මට කොමිෂන් එකක් එන්නේ නැහැ. නමුත් අනිකුත් ප්‍රකාශකයන්ගේ පොත්වල මුද්‍රණ දෝෂ වලට සාපේක්ෂව අර මාස්ටර් ගයිඩ් ආයතනය විසින් මුද්‍රණය කරන පාස් පේපර් පොතේ පිළිතුරු වල නිරන්තරභාවය ඉතා ඉහළයි. ගුණාත්මකව ඉහළයි. ඒ වගේම මිලත් තාමත් දැරිය හැකි මුදලක්. මම හිතන්නේ තවම බුක් ෂොප් වල 2020 අවුරුද්දේ පේපර් එකත් එක්ක පාස් පේපර් පොත නැහැ. මාස්ටර් ගයිඩ් පාස් පේපර් පොත හොයාගන්න. ඒ පොත පමණයි බාහිර පොතකට ඔයාට ඉලුම් කරන විශ්වවිද්‍යාලවල ලබා ගන්න තියෙන්නේ. මම දැන් ප්‍රසන්න සම්මුත් කියන්නේ එයාගේ විෂයන් දෙක වෙන ඉකෝන් වලටයි BS වලටයි පාස් පේපර් පොත් ගන්න. ඒ අමතර පොත් කියවන්න අමතර පේපර්ස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. කරන්න ඕන විදිය ඒ උගන්වන විදිය අපි දන්න නිසා. හරි. එහෙනම් මම ගැන දැනගෙන ආපු කණ්ඩායමක් ඉන්නවා. අපි ගැන නොදැන ආපු අපේ පබ්ලිසිටි එක නිසා අපේ මේ පබ්ලිසිටි කියන්නේ අපේ ඇඩ්වර්ටයිස්මන්ට් දැකලා ඒ හරහා දෙගිඩියාවෙන් පැමිණ පිරිසක් ඉන්නවා. ඔයාලට අපිත් එක්ක වැඩේ කරගන්න අවශ්‍ය නම් අපව විශ්වාස කරන්න වෙනවා. දැන හෝ නොදැන මෙතෙන්ට ආවද ඉදිරියටත් ඔයා අපිව විශ්වාස කරලා මේ පන්තියෙන් අපේ විෂයන් තුන කොමර්ස් විෂයන් තුන ගොඩනගා ගන්න පුළුවන් වෙයි. මේ පන්තියෙන් අපිට උසස් පෙළ ඉහළින් සමත් වෙන්න පුළුවන් වෙයි කියලා ආත්ම විශ්වාසයත් එක්ක වැඩ කරන්න පුළුවන් නම් කරුණාකර පන්තියේ රැඳී ඉන්න අපි ගැන සැකයක් තියාගෙන අපිට මේක කැපැසිටි එකක් නැති වෙයිදෝ කියලා හිතලා පෙනුම ගැන බලලා එහෙම නැත්නම් වෙනත් සාධකයක් කල්පනා කරලා පන්තිය ගැන දෙගිඩියාවකින් ඉන්නවා නම් කරුණා කරලා පන්තිය ඉවත් වුණාට ගැටලුවක් නැහැ. හරි. එහෙනම් මම අද ගිණුම් කරණය පිළිබඳව ප්‍රශ්න කිහිපයක් දෙක තුනක් කෙටියෙන් සාකච්ඡා කරලා අද සෙෂන් එක නතර කරනවා. ඉදිරියේදී අපි පන්ති පවත්වන ආකාරයේ ටයිම් ටේබල් එක හදලා තියෙනවා. ඒක තාමත් නොලබුණු කෙනෙක් ඉන්නවා නම් ප්‍රසන්න සර්ට හෝ මට WhatsApp මගේ මේ ෆෝන් නම්බර් එක තමයි WhatsApp පාවිච්චි කරන්නේ. මේකට හෝ ප්‍රසන්න ඒකනායක සර්ට WhatsApp මැසේජ් එකක් කියන්න. අපි අපේ මේ මාසයේ ටයිම් ටේබල් එක ඔයාලට ලබා දෙන්න. හරි. එහෙනම් අපි මුලින්ම ගිණුම් කරණය හා එහි අවශ්‍යතාවය පාඩමට යනවා. දැන් තව දෙයක් මේ ඉගෙන ගන්න මතක් කරගන්න ඕන. අර කලින් පොඩි මැසේජ් එකක් දෙනවත් අවස්ථාවේ කිව්වා. ටීචර්ස් ගයිඩ් බුක් එකේ තියෙන නැත්නම් විෂය නිර්දේශයේ තියෙන සියලුම පාඩම් මම ආවරණය කරනවා. උසස් පෙළ ගිණුම් කරන විෂයට අදාළ සියලුම පාඩම් මම ආවරණය කරනවා. හැබැයි අර අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පබ්ලිෂ් කරපු ඒ ටීචර්ස් ගයිඩ් බුක් එකේ තියෙන පිළිවෙල නෙමෙයි. දැන් ගිණුම් කරණය හා එහි අවශ්‍යතාවය ඔයාලට ටියුට් එක තවම ලබා දුන්නේ නැහැ. මම ඉදිරියට මේ අද සාකච්ඡා කරපු කොටසේ PDF එක දෙන්න ඊළඟට අපේ කුරිය සර්විස් එක කරහා ටියුට් එක ලබා දෙන්න ගෙදරටම. ගිණුම් කරණය හා අවශ්‍යතාවය කියලා මම ප්‍රශ්න 8යි හදලා තියෙන්නේ. ඊළඟට මම සාකච්ඡා කරන්නේ මේ තියෙන පොඩි පිළිසඳහන් ටික
ඒ ඇවිල්ලා කොමස් මීට පෙර නොකරපු අයට දැනගන්න තියෙනවා. ඊළඟට ගිණුම් කරන ක්‍රියාවලියක් ගැන කතා කරනවා. ගිණුම් කරන ක්‍රියාවලියෙන් පසුව අපි යනවා මූලික පොත්වලට. ගිණුම් කරන ක්‍රියාවලියේ මූලික පොත් ඔය ආකාරයට බලමුම මේ මොනවත් පොතින් පිට. ගිණුම් කරන පරිසරය ගැන, ගිණුම් කරන ගුණාත්මක ලක්ෂණ මේ මොකුත් නැහැ. නිර්වචනත් ඒ තරම්ම නැහැ. උන්ට පිස්සු හෙල්ලද කියලා හිතේ සමහර විට. මේක පිස්සු හැදෙනද මේ මොකක්ද කරන්නේ? මේ ලංකාවේ යුනිවර්සිටි ලස්සනට උගන්වන්නේ. ඔව්. ඊළඟට ගිණුම් කරන සමීකරණය කියලා පාඩමක් තියෙනවා. ඒ ගිණුම් කරන සමීකරණ පාඩමත් එක්ක දිත්ත ගණනක් හවලක් කරගෙන ඉන්නවා. අච්චාරුවක් නේ. ඔව්. හැබැයි මේ අච්චාරුව මීට කලින් අවුරුදු 12 හදලා තියෙනවා. මම කාලක් තියෙනවා. මගේ ගෝලවලට කවලක් තියෙනවා. කිසිම කෙනෙකුට අතුරු ආබාධ නැහැ. කිසිම කෙනෙකුට අතුරු ආබාධ නැහැ. පවණය කරකැවිල්ල අධිරුධිර පීඩනය හදිසියේ මේ යාමේ මොකුත් නැහැ. කිසිම මරණයක් වාර්තා වෙන්නේ නැහැ. කිසිම රෝග ලක්ෂණයක් වාර්තා වෙන්නේ නැහැ. මගේ ක්‍රමයට ගිණුම් කරන ඉගෙන ගත්තා කියලා. පන්තියේදී එළියේදී. එහෙනම් බය වෙන්න එපා. මම කිව්වේ ඒකයි. අවුරුදු ගණනාවක් තිස්සේ කට්ටක් කාලා අවුරුදු 4ක් තිස්සේ ජපුර කැම්පස් එකේ ඇකවුන්ටන්සි ඩිග්‍රී එකක් කරන ගමන් ගෙවල් වල ගිහිල්ලා බස් එකේ ගිහිල්ලා පාරවල් වැරදි බෝඩි මඩේදී සමහර වෙලාවල් වලදී රෑයේදී බල්ල පස්සෙන් පන්නනවා බල්ලොත් එක්ක රේස් කරන ගම හරහා ඒ වගේ ලොකු කට්ටක් කාලා ඉගෙනීම් කරේ. අපි හැමෝම එහෙමයි. නේද? ටියුෂන් ගුරු ගොඩක් අය කැම්පස් ගිය අය නම් බොහෝ වෙලාවට අර හෝම් විසිටින් ක්ලාස් කරලා තමයි මේ ෆන්ඩරය ගත්තේ. මමත් එහෙමයි. 2007 අවුරුද්දේ ජපුර කැම්පස් එකට සිලෙක්ට් වෙලා මාස දෙකක් ඇතුළත රැක් සීසන් එක කාලෙදිම සීනියර් අයලාගේ ඇහෙන් රින් කරලා ඒ හෝම් විසිටින් ක්ලාසස් කරනවා. ඒවල් වලට කියලා උගන්වීම් කරනවා. ඉතින් අනන්තවත් පාරවල් වැඩිලා තියෙනවා. නාවින හන්දේ බහින්නේ කොහොම නාවල හන්දේ බහැලා තියෙනවා. ඒ වගේ හරියට ඩිරෙක්ෂන් ගන්න තු පරිදි වගේ හරි මන් දන්නවා වගේ මේ මිනිස්සු කියන්නේ නාවින්නේ හන්දේ බහැලා කෝල් එකක් දෙන්න කියලා. මම යනවා නුඹේකට නාවල හන්දියට. ඒ වගේ ගුම්කම් කරලා අර වගේ බෙල් එක ගහනවා කවුරුවත් නිතරද වේල යන ගෙදරක් බෙල් එක ගහනවා කවුරුවත් නැහැ තියෙන නිතරම යන පන්තියක් ගෙදරක් නේ කියලා ගේට් එකක් දාලා යනවා ලොකු තනි බල්ලෝ අපි යකට වහන්න බලනවා නිකන් බලසු පයින් වගේ බල්ලෝ පයින්නවා ඒ වගේ සාහසේ වීතිය එක තමයි ළමුන් උගන්වලා ගියේ. හැබැයි ගොඩක් ළමුන් අපිට හමු වෙන්නේ ප්‍රතිඵල ආවයින් පස්සේ ඊළඟ අවුරුද්දේ ඒ අවුරුද්දේම මාස 6ක් 7ක් ඇතුළත විභාගෙට සූදානම් කරගන්න. ඔකට කියන්නේ පේපර් ටිකක් සාකච්ඡා කරා මැති කියලා නේ සර් අනිත් දෙක පාස් accounting ෆේ මෙයන් පේපර්ස් ටිකක් ඩිස්කස් කරලා දෙන්න පුළුවන්ද? පුළුවන් මිස්. පුළුවන් සර් මම එන්නම්. ඊළඟ යනවා පේපර්ස් ටිකක් අරගෙන. බැරි නම් ඒකට හර කරන්නත් බෑ කර කරන්නත් බෑ. විකුණු කියන වැඩි වීම හරක් කියනවා. මුදල් අඩු වීම හරක් කියනවා. හර කරනවා පුදුතක්ම මාරු වෙනවා. එහෙම එක පුළුවන්ද? එක කෙනෙක් හරිනේ නේද? එහෙම නම් එක පුළුවන්ද? accounting විෂයක පාස් පේපර් සාකච්ඡා කරන්න. විභාග ප්‍රශ්න සාකච්ඡා කරන්න බෑ. ඔන්න මාස 7කින් මාස 6කින් සිලබස් එකක් කම්ප්ලීට් කරලා විභාග ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඒ ළමයි විභාග සූදානම් කරනවා. එහෙම කාපු කට්ටේ ප්‍රතිඵලය තමයි මේක. අර රාමුවෙන් පිට කරනලා සීමාවල් අපිටම ආවේනික සීමාවන් හදාගෙන අපිටම ආවේනික ක්‍රම මගින් අපේ ළමුන්ට කියලා දුන්නා. අනිත් කාරණේ තමයි අර උපත්තිම දක්ෂ ළමයි. ඒ O level වලට ඒ නම් එක ගත්ත, ඒ 10 15 O level වලට ගත්ත ළමයි අපිට හමු වෙන වඩා වැඩිපුර හෝම් විසිටින් ක්ලාස් වලදී හමු වෙන්නේ අර ප්‍රතිඵල ටිකක් අඩු, උනන්දුව ටිකක් අඩු ළමෝ. එක්ක ඔයාලා වෙන ක්‍රීඩා වලට හරි වෙන ශ්‍රේෂ්ඨ දෙයක් නිසා විභාග කටයුතු සඳහා පාඩම් කරන්න අවශ්‍යතාව තිබුණත් ටයිම් එකක් නැහැ. ඒ වගේ ළමයි ගොඩ දානවා කියන එක ටිකක් අමාරු කටයුත්තක්. ඊළඟ එකේ ළමයි ගොඩ දාද්දී අපි අනුගමනය කරන්න ඕන ක්‍රම ශිල්ප අර දක්ෂතාවයක් තියෙන උනන්දුති ළමයට දක්වන ක්‍රම ශිල්ප වඩා වෙනස්. අන්න එතන තමයි ළමයි එක ටාගට් එකක් එක්ක වැඩ කරන්න පුළුවන්. දැන් ඉවල්ලි දවස් හතේදී මම හදු ගන්න ටික හදලා දෙන්න. නැත්තම් මේ තාත්තා මං කියනවා මම පන්තිට එන්නෙත් නැහැ. අනේ අයියේ කියන්නේ බබු තාත්තා නම් කියන බබු ඔය ගණන් ටික හදලා තියන්න. ඔන්න ඒ කාලේ අපිට ආපු ඉල්ලි. අවසානයේ ප්‍රතිඵල පෙන්නනවා. මේ ළමයිෝ තවමත් අපිත් එක්ක සම්බන්ධකම් තියෙනවා. 2011 අවුරුද්ද 2010 අවුරුද්දේ 8 අවුරුද්දේ ප්‍රතිඵල පෙන්නපු දරුවෝ වගේම ඒ දෙමව්පියෝ අපිට තවමත් අපි නිකන් මැජික් කාර්යය වගේ දකින්නේ. අපෝ ගිය අවුරුද්දේ S3යි එහෙම නැත්නම් ෆේල් මේ අවුරුද්දේ මේක B එකක් කරන්නේ. A එකක් කරන්නේ. කොහොමද මේක වුනේ? මම විභාගෙ දෙලා නෙවෙන්නේ. තමන්ගේ දරුවෝ විභාගෙ දීව බව දන්නවනේ. අන්න පාඩම් තියා මතක තියාගන්න පුළුවන් ක්‍රිටිකම කියලා දෙන්න ඕන. ගණන් මතක තියාගන්න ගණන් හදන සරලකම කියලා දෙන්න ඕන. ඒ වගේමයි අපි ඔළුවට බරක් වෙන්නේ හදන ගණන් ප්‍රමාණය අඩු කරලා
අපි නිර්වුල්ව ගණනක් හදන ආකාරය ඒකේ තියෙන ප්‍රායෝගික පැත්ත කියලා දුන්නාට පස්සේ ඔයාලට ගැටලු විසඳන්න හරි පහසුවක් එනවා. හරි. එහෙනම් අපි පළවෙනි පාඩමට ප්‍රශ්න අඩු වුණාට තියරි කරුණු මේ මොහොතේ අඩු වුණාට ගැටලුවක් කරගන්න එපා. මොකද මේ පාඩම එතනින් සාකච්ඡා කරලා අවසන් වෙන්නේ නැහැ. ගිණුම් කරන්නේ හා යහ අවශ්‍යතාවයේ පාඩම ආයි ගිණුම් කරන සංකල්පත් එක්ක සාකච්ඡා වෙනවා. ගිණුම් කරන සංකල්ප කියලා වෙනම දවසක් ගන්න සාකච්ඡා කරන්නේ නැහැ. එහෙනම් මොකක්ද කරන්නේ? ඒක රහසක්. ඒක රහසක්. මල්ලේ තියෙන ඔක්කොම ටික එවිට අදගත්තොත් මල්ල හිස් වෙනවා. මම පරාද වෙනවා. ඉස්සර ඒ වගේ බොමුකම් කරා. දැන් කරන්නේ නැහැ. ඒ නිසා ඔයාලට සිදු වෙනවා මම විශ්වාස කරනවා. මා විෂය නිර්දේශය සම්පූර්ණ කරලා දෙන්න මගේ ක්‍රමයකට මේ මාස 6 ඇතුළත. හරි. එහෙනම් පාඩමේ මාතෘකාව ගිණුම් කරන්නේ හා එහි අවශ්‍යතාවය පළවෙනි ප්‍රශ්නය ලියා ගන්න. ගිණුම් කරණය යනු කුමක්ද? පළවෙනි ප්‍රශ්නය ගිණුම් කරණය යනු කුමක්ද? හරි. ගිණුම් කරණය. මොකක්ද බලන්නේ ගිණුම් කරණය කියලා කියන්නේ? දැන් මේක මීට පෙර උසස් පෙළ ගිණුම් කරණය ඉගෙනගත් දරුවෙක්ට උනත් එකවර මතක් නොවන නිර්වචනයක්. අනිත් කාලේ ගිණුම් කරණය පිළිබඳව නිර්වචන ගණනාවක් තිබෙනවා. එක එක ආයතන එක එක රාජ්‍යයන්ගේ රාජ්‍ය ආයතන උදාහරණයක් ලංකාවේ වරලක් ගණකාධිකාරී ආයතන එක නිර්වචනයක් තියෙනවා. ඇමරිකන් වරලක් ගණකාධිකාරී ආයතන තවත් නිර්වචනයක් තියෙනවා. ඒ වගේ එක එක ආයතන විසින් එක එක අධ්‍යාපනඥයන් මහාචාර්යවරුන්ගේ විවිධ දේශනවලදී ගිණුම් කරන එක එක ආකාරයෙන් අර්ථකථනය වෙනවා. අපේ විෂය නිර්දේශය ගත්තම ගුරුවත් පොතේ පැහැදිලිව කියනවා මේ ආයතනවල නිර්වචන ටික ළමයින්ට දෙන්න කියලා. මොකටද මේ? පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ මෙන්න මේ නිර්වචනයත් එක්ක. බොහෝ අවස්ථාවල. එහෙම නැති අවස්ථාවක් තිබෙනවා. මූල ගිණුම් කරණය පිළිබඳ වඩාත් ගැළපෙන වර්ණය තෝරන්න. ගිණුම් කරණය පිළිබඳ වඩාත් කියවෙන ප්‍රකාශය වඩාත් විරුද්ධ ප්‍රකාශය වන්නේ. ඔන්න උත්තර ටික දෙන්න. ඔය ප්‍රශ්නය වෙනුවෙන් අපි බලන්න ඔයාලගේ පරණ සටහන් ටික අරගෙන පිටු කීයක් නාස්ති කළාද? ආගේ කාලෙන් එකවටින් ගුරුවරයාත් එක්ක පැය කීයක් නම් නාස්ති කළාද? ඒක කෙනෙක් කියලා බලන්න. ඔයත් ඉතින් අපේ කාලේ නාස්ති කරනවා. නෑ මම ඒ තරම් නාස්ති කරන්නේ නෑ. මම අද දවසෙම මේක ඉවර කරනවා. හැබැයි ඔයා මුලින්ම ගිය එකවුන්ටින් ක්ලාස් එකේ පළවෙනි දවසේ බොහෝ වෙලාවට මෙන්න මේ ප්‍රශ්න දාලා ගිණුම් කරගෙන කුමක්ද කියන එකෙන් භාගයක් ඉගෙනගෙන ඊටු භාගය ලබන සතියේ සාකච්ඡා කරන්නම් කියලා ටටා වයිස් කියලා ඔයාලා ඉන්නේ. අපි සතහන් ප්‍රමාණය අපේ පොතේ වැඩි කරගත්තම අපි හිතනවා ෂෝක් පළවෙනි දවසේ බලන්නේ වචන 3යි ගිණුම් කරණය යනු කුමක්ද? මේකට පිටු 3ක අපිට සතහනක් ලැබුණනේ. මාරු. සර් අපිට ලෝකේ වටේ මේ විශ්වයේ තියෙන ගිණුම් කරණය උගන්වන්න යන්නේ. ෂෝක්. මාත් එහෙම උගන්වනවා. අවුරුදු දෙකේ පන්තියේදී. අපි මේ ඉන්නේ ගමහරහා දුර රේස් එකක නෙමෙයි. ගමහරහා අවුරුද්දක දුර රේස් එකකට දැන් අපි අවුරුදු දෙක තුනකින් ගමහරහා දුර බැරුණා මේ කොරෝනා නිසා අර හාදේ කෙල්ල බෝම්බ ගහලා ගිය නිසා. ඒක වෙනම කතාවක්. ගමහරහා දුර ගමන් ඉතින් දැන් මොනවද කතා බායි කියලාගෙන නේද? එයාලා පහල කඩේකින් දෙන බීම එක පුඩි බී එහෙම හිත දුවන්න පුළුවන්. දැන් මීටර් 100 දුවද්දි හැව බෑ නේද? මේකල් සියදුවත් ඉතින් අම්මා අප්පා නන්න මොහොතක් කිව්විත් හිටියත් අපට එකෙල්ලේ රොකට් එකක් වගේ දුවන්නයි ඕනේ. අපි දැන් කරන්නේ ඒ වගේ රේස් එකක්. ඒ නිසා අවුරුදු දෙකේ පන්තියට ඔයාවත් ගිණුම් කරණය කරන නිර්වචන නම් 3-4ක් දෙන්න. හැබැයි ඒ දරුවට මේ පන්තියේ මාස 6න් කොමස් කරන දරුවට ගිණුම් කරණය කරන නිර්වචනය ඕන වෙන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නෙට පිටු සපයන්න විතරයි. මම මේ දෙන්නටම ගැළපෙන ආකාරයෙන් එක නිර්වචනයක් දෙන්න. එතකොට වඩා පාඩම් කරන්න තියෙන ප්‍රමාණය අඩු වෙනවා. පාඩම් කරන්න තියෙන පිටු ප්‍රමාණය අඩු වුණාට ඔයාලට එකෙන් ගැටලුවක් වෙන්නේ නැති නිසා. හරි. මෙහෙම ලියාගමු. කිසියම් ආයතනයක් පිළිබඳ ආර්ථික තීරණ ගැනීම සඳහා කිසියම් ආයතනයක් පිළිබඳ
ආර්ථික තීරණ ගැනීම සඳහා ඇල්මැති පාර්ශවයන් වෙත ආර්ථික තොරතුරු සැපීමේ ක්‍රියාවලියක් ආර්ථික තොරතුරු සැපීමේ ක්‍රියාවලියක් ගිණුම්කරණය ලෙස හඳුන්වයි. ගිණුම්කරණය ලෙස හඳුන්වයි. දන්නවා දැන් සමහරුන්ගේ අත ගල් වෙලා ඇති. කාලේ කියන්නේ තැනක් කැල්ලුනේ නේද? ලේන ස්පීඩ් එක පොඩ්ඩක් අඩු ඇති. දැන් ගොඩක් අය කියනවා අනේ සර් වේගෙන් කියන්න එපා. මම වේගෙන් කියනවා නෙමෙයි. ඔයා හිමින් ලියන්නේ. ආයෙත් කියන්න. හැබැයි ඉතින් ඔය ගල් වෙච්ච අත පොඩ්ඩක් පදම් වෙලා ඇයි වැඩ කරන්නේ. ආයෙ වගේම තව දෙයක්. accounting වල මොනවද පන්තිට අරගෙන එන්න ඕන. මම දැක්කා අපේ සන සර් නම් කියනවා අඩි නූලක්, පකණයක්, පැන්සලක්, පාඩ දෙකෙන් පෑනක්, හයිලයිටරයක්, කැමරා ගානක්, ඒක ගේදුවේ නෑනේ. CR පොත. ගොඩක් දේවල් ටිකක් කිව්වා. accounting වල මොකක්ද උනේ? තනි රූල් CR පොත. ඡේ. අපි කොට රූල් එක ගත්තේ සර්. කමක් නෑ ඉතින්. ගත්ත පොත පාවිච්චි කරන්න. ඊළඟ පොතේ ඉඳන් තනි රූල් වෙන්න ඕනේ. විභාග ශාලාවේදී අපිට ලැබෙන්නේ තනි රූල් කොළ උත්තර ලියන්න. ඒ තනි රූල් වලට අපේ හුරු කරගන්න තනි රූල් 100ක් පොත්ම ගන්න. ඊළඟට පෑනක් කොහොමත් ඕනනේ. පෑනක් ඕන නම් ඉතින් පෑන් දෙකක්. ගැටලුවක් නැහැ පාඩ දෙකේ. මට ගැටලුවක් නැහැ. අඩි කෝදුවක් ඕනේ නැහැ. නෑ මං කිව්වේ සර් අඟල් 6 අඩි කෝදුවක් එපා. දැන් දිග එකක් එපා. අඩි කෝදු ගේන්න එපා. ඒක ඉරක් ඇද ගන්න කොහොමද? වම් අඳින්න ඕනේ ඉර. පෑනෙන් අඳින්න ඕනේ. ඉරි ඇද වෙනවානේ. සමහරුගේ ඉරි ඉතින් අර නයානම් කිලින් යනවා. නේ සර්පය අඳිනවා වගේ. මෙහෙම වෙනවා. කමක් නෑ. පළවෙනි දවසේ ඔය අඳින ඉර සමහර ඩයග්‍රෑම් වගේ කෙලින් තියෙනවා. ගැටලුවක් නෑ. දුන්නක් වගේ දැක්කට හැමෝම දන්නේ නෑනේ. හැබැයි ඉතින් මාත් එක්ක වැඩ කරද්දී හරි කෙලින් ඉරක් ඇද ගන්න මේක පොඩ්ඩක් ඇදයි. හරි කෙලින් ඉරක් ඇද ගන්න පුළුවන් වෙනවා. මගේ ඉතින්දී බොහොම අහිංසක විදිහට වැඩ කියනවා. accounts බැරි වුණා. මම කියන විදිහට වැඩ කළොත් කෙලින් ඉරක් ඇද ගන්න හරි පුළුවන් වෙනවා. accounts බැරි වුණා නෑ එහෙම වෙන්නේ නෑ. වැඩ කළොත් මම උගන්වනවා. මම උගන්වන දේවල් ලබා දෙනවා. ඒ මදි. උගන්වන දේවල් බලන් හිටිය කියලා accounting පුළුවන් වෙන්නේ නෑ. මම උගන්වන දේ බලාගෙන ඔයත් ඉගෙන ගත්තොත් ඔයත් ගණන් හැදුවොත් ඇද වෙච්ච ඉරි කෙලින් වෙනවා වගේම ගණන් හදන්නත් පුළුවන් වෙනවා. මේ විෂයට ඔයා ගොඩක් කැමති වෙනවා. ඒ නිසා අඩි උල පාවිච්චි කරන්න එපා. දැන් කෙනෙක් කියන්න පුළුවන්. දෙයා එහෙම කිව්වොත් අපේ පොත බලන්න එයා ඉන්නේ නෑනේ. එයාට ඕනේ බම්බුවක් ගහගන්න කියලා මම ඉතින් අද ගන්නවා. අඩි උලෙන් මම කැමති නෑ මගේ පොතේ ඉරි කැත වෙනවට. මගේ නෝට් එක මම account fail වුණත් මගේ ගිණුමේ ඉරි හරි කෙලින් තියෙන්න ඕන. කමක් නෑ. මම උසස් පෙළ ගිණුම් කරන විෂය පාස් වුණා. මට පැය 3 පේපර් එක සම්පූර්ණ කරගන්න ප්‍රමාණවත් කාලයක් ලැබුණා. ඇයි ඒ මට උගන්වපු ගුරුවරුන්ට පින් සිද්ධ වෙන්නේ. මම මේක අහසින් ගත්ත දෙයක් නෙවෙයිනේ. මට විශ්වයෙන් ලැබිච්ච මොකක් හරි මේ ප්‍රදානයක් නෙමෙයි. මට උගන්වපු ගුරුවරුන්ට පින් සිද්ධ වෙන්නේ. මට සාමාන්‍ය පෙළ දක්වා උසස් පෙළ දක්වා උගන්වපු ගුරුවරුන්ට පින් සිද්ධ වෙන්නේ. එයාලා මාව මේ වගේ වැඩ කරන්න පුරුදු කරපු නිසා මම අද වෙන විට ගිණුම් කරන්නේ පිළිබඳව අර කෙටි ක්‍රම පවා හදාලා තියෙනවා. අපි පැය 3 පේපර් එකේ අඩුව පාවිච්චි කරමින් මේක පොත අඩුවක් ලියුවොත් මේ ආකාරයෙන් ඉරියන් දින්න අපි එහෙම වැඩ කළොත් පැය 3 පේපර් එක පුරාට අඩුව ගන්න අඩුව පැත්තකින් තියන්න හරි කෙලින් ලම්බකව තියන්න ඒ වගේ වැඩවලට තප්පරෙන් 10ක ආදී වශයෙන් එක වාරවලදී කාලේ නාස්ති කරලා පැය 3 පේපර් එක තුන අනිවාර්යෙන් වැඩි 5ක්වත් අපි නාස්ති කරනවා. අඩුව පාවිච්චි කරනවා. නමුත් අපි ලියමින් ඉන්නවා ඒ ලියමින් ඉන්න පෑන පැත්තකින් තියන්නෙත් නෑ ඒ පෑනෙන්ම මෙහෙම විකුණුම් ගිණුම ඉරක් යන්න මුදල් ගිණුම ඒ සමගම ඉරක් යන්න අත මෙහෙම ගෙනියන්න පෑන පැත්තකින් තියලා අඩුව පැත්තකින් ගන්න ආයෙ එක තියන්න
පෑන අයිම සම්බන්ධ කරන්න පෑනෙන් හුල් කළ වුණාම ආය අඩු පැත්තකින් තියන්න කොච්චර වෙලාවක් අපිට යනවද එක වතාවක් නෙවෙයි මේ වැඩේ කරන්නේ පේපර් එකේ අනිත් එක පේපර් එකේදී අපි මේ වගේ හොඳ සිහියෙන් ඉන්නවද නෑනේ නේද මේ වෙලාවට ඔයා එක හෝ විභාගෙට පිළි ඕලෙවල් විභාගෙට පිළි හිටියනේ මතක් කරගන්න විභාග ශාලාවේ අපි කොයිතරම්නම් කම්පණයටපත් වුණාද නේද සමහරු වහලේ තියෙන උණු කැට ගාන යට වී ගානක් ගණන් කර කර ඉන්න එක්සෑම් හෝල් එකේ පේපර් එක තියෙනවා ලියන්න ඕන බවක් දන්නවා එකවර අපට අමතක වෙනවා මේ වගේ අපි තුෂ්ටිම් කූත වෙලා වැඩ කරන්නේ එතෙන්දී ඔය කොන්චි අඩුව නෙවෙයි මේසේ උඩ 6-4 මහ පොළොක් තිබුණත් ඒකත් හොයාගන්න බැරි වෙන සයිස් එකක් තියෙනවා අඩුව නිකන් මිදි කට්ටක් නැති වුණා වගේ හොයන්න ගන්න කො මේ අඩුව නෑ ටියුට් එකක් නෑ එතන පේපර් එක අස්සේ බලයි උත්තර පත්‍රය අස්සේ බලනවා බිම වැටුණා බිම වැටුණු තියනක චකාංගල ඈතට විසිරි ඊළඟට ජිම්නාස්ටික් පුළුවන් වෙනවනේ කකුල දාලා අය විභාග ශාලාවේ හැම හැල්දින බෑ අද දික් කළ ගන්නත් බෑ කකුල දාලා ජිම්නාස්ටික් කරලා ජිම්නාස්ටික් පුළුවන් කියන විතරයි කකුල දාලා අඩුව ගන්න වෙන්නේ ඔය ආසේ පුටුරු තඩක් හැල්ලුවා බඩුම තමයි අන්න ඒ නිසා අපි අඩුවලෙන් ඈත් වෙනවා අද ඉඳලම අපි අද නම් අපිට ඉගෙන ගන්න අවස්ථාවක් වෙන්නේ නැහැ ඉගෙන ගන්න පළවෙනි දවසේ ඉඳලා අඩුව පාවිච්චි නොකර ඉගෙන ගන්නවා වැඩ කරන්න ඕන හරි දැන් මම නිර්වචනය ආයෙත් කියන්නම් කියලා මේ කතාවට ගියේ කිසියම් ආයතනයක් පිළිබඳව ආර්ථික තීරණ ගැනීම සඳහා ඇල්මැති පාර්ශ්වයන් වෙත තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය ගිණුම් කරන ලෙස හඳුන්වනවා. දැන් අපි ඒකෙදි අලුත් වචනයක් දෙකක් ඇහුණා අපිට. ඇල්මැති පාර්ශ්වයන් කියන්නේ කවුද කියලා නම් මම පැහැදිලි කරනවා. ප්‍රශ්නයක් තියෙනවා. ආර්ථික තීරණ ගැනීම සඳහා මොකක්ද අපේ ව්‍යාපාරයක් ගැන ව්‍යාපාරය හොඳින් කරගෙන යනවද නීත්‍යානුකූල ව්‍යාපාරයක්ද සාර්ථක වෙනවද ව්‍යාපාරයක්ද සේවකයන් සලකන ව්‍යාපාරයක්ද පාරිභෝගිකයන් පුරුදු වගකීම් සහතික වලට වගකීම් අත්‍යතු වැඩ කරන කෙනෙක්ද ඒ වගේ ව්‍යාපාරය ගැන පැහැදිලි චිත්‍රයක් බවා ගන්න තියෙන ලොකුම මිනුම් ගන්න තමයි ගිණුම් වාර්තා accountant කෙනෙක් ඉන්න ඕන මාර්ගනේ එයා කියන ගිණුම් වාර්තා බලන තමයි අපි ව්‍යාපාරයක් ගැන දැනගන්න. එතකොට අපි බැංකුවකින් ඔන්න ඔයා ව්‍යාපාරිකයෙක් නම් ආ බැංකුවකින් බැංකු ණයක් ලබා ගන්න යනවා නම් අපි අරගෙන යනවා පහුගිය අවුරුදු වල ගිණුම් වාර්තා. බැංකු මැනේජර් ඉදිරිපත් කරනවා මෙන්න අපේ අගිය අවුරුද්ද ආදායම අගිය අවුරුද්ද ලාභය මේ පමණයි. මට මෙන්න මේ මුදල ඕනේ මේ ප්‍රොජෙක්ට් එකට දෙන්නද? බැංකුවේ දෙන්නේ බැංකු මැනේජර් දෙන්නේ ව්‍යාපාරිකයා පැමිණි වාහනය දිහා බලනවා. ව්‍යාපාරිකේ බඩේ වට ප්‍රමාණය බලවත් නෙවෙයි ලෝන් එක දෙන්නේ. අර වාර්තා දිහා බලන්න. හරි. බැංකුව ලෝන් එක ප්‍රදානය කරනවද නැද්ද කියලා තීරණය කරේ මොකටද? ගිණුම් කරන්නේ සපයපු වාර්තා බලන්න. ගිණුම් කරන්නේ කෙරෙන්නේ ඒක. අපි ආර්ථික ගණතුණු හා සිද්ධීන් එකතු කරලා ඒ කියන්නේ ව්‍යාපාරයට දාලා මුදලින් මනින්න පුළුවන් තොරතුරු එකතු කරලා ඒව කිසියම් ක්‍රියාවලියකට ලක් කරලා හදා ගන්නවා නිමවුමක්. රිපෝට් එකක් හදනවා. ඒ රිපෝට් එක බොහෝ අය පරිශීලනය කරනවා. මොකටද අපිත් එක්ක ව්‍යාපාරත් එක්ක වැඩ කරනවද නැද්ද කියලා තීරණය කරන්න. අපිට අනුමත කරනවා. අනුමත කියන අපි දැක්ක පුවත්පත් දැන්වීමක් දකිනවා. ඔන්න අපි නිෂ්පාදනය කරන භාණ්ඩ මිලදී ගන්න සැපයුම් කරුව අවශ්‍යයි කියලා. අපි හිතමු අපි ශීතකරණ නිපදවන ආයතනයක් කියලා. අපේ ව්‍යාපාර වෙන්නේ විදුලි උපකරණ විකිණීම. ඔන්න ප්‍රසිද්ධ හෝටලයක් විසින් ඒ හෝටලේ පාවිච්චියට රූපවාහිනී සහ ශීතකරණ මෙපමණ ප්‍රමාණයක් මිලදී ගන්න ඕන. ඒ සඳහා සපයන කැමති ව්‍යාපාරිකයෝ යාළුවෝ මිල ගණන් ඉදිරිපත් කරන්න කියලා කියන ටෙන්ඩර් නොටිස් දානවා කියන්නේ පුවත්පත් දැන්වීමක් පවතින. අපි රිප්ලයි කරනවා. අපි ළඟ තියෙන ඔයා ඉන්න ශීතකරණ තිබෙනවා, ඔයා ඉන්න රූපවාහිනී යන්ත්‍ර තිබෙනවා. මෙන්න අපේ මිල ගන්න කැමතිද? ඒ මිලදී ගන්න පුද්ගලයා අපේ භාණ්ඩවල ගුණත්වය වගේම අපේ භාණ්ඩවල මිල වගේම තව දෙයක් ඉන්නනවා එතෙන්දී. හරි. ඔයාලගේ පහුගිය අවුරුදු වල ෆයිනෑන්ෂල් රිපෝට් අරන් එන්න. ඔයා පහුගිය අවුරුදු වල ඔයාලා දුන්න වගකීම් කාලය ඇතුළත ඔයාලගේ පාරිභෝගික භාණ්ඩයක් නැවත වගකීම් කාලය ඇතුළත රිටර්න් කළොත් ඒවට කරපු ප්‍රතිචාර මොනවද කියලා අපිට පෙන්වන්න. අන්න. කිලෝ වාර්තා ඉදනවා. මොකටද? අපේ අතීතය ගැන බලන්න. අපි අතීතයේ ගන්දුණු කරුවාට පොරොන්දු වූ ආකාරයට පොරොන්දු ඉටු කළාද?
වගකීම් කාලය ඇතුළත මොනවා හරි භාණ්ඩයක ගැටලුවක් ආවොත් ඒකට අපි නොමිලේ සේවාව ලබා දීලාද? කොහෙන්ද මේ හොයාගත්තේ? ගිණුම් කරන තොරතුරු හරහා. අපි රජයේ ආයතනයක සහනාධාරයක් ගන්න යනවා. එහෙම නැත්නම් මොනවා හරි ව්‍යාපෘතියක රජය සමග සම්බන්ධ වෙන්න යනවා. අහන ආදායම් බදු ගෙවනවා. ලෝ ගෙවනවා ටිකක් විතර. එහෙම කිව්වට බෑ. කො ගේට බලන්න විගණනය කරපු ගිණුම් වාර්තා. කො ගේන වගේ ගිය අවුරුද්දේ ආදායම් බදු ගෙවීම සම්බන්ධ ලිපිලේඛන පෙන් අහනවා. අන්න. ආයතනයක් සමග කටයුතු කරනවාද නැද්ද? ආයතනයක් සමග ඉදිරියේදී සම්බන්ධ වෙනවාද නැද්ද? ඒ තීරණ කිරීම අපි කියනවා ආර්ථික තීරණ ගන්නවා කියලා. ආර්ථික තීරණ ගන්නේ ඇල්මැති පාර්ශවය. මේ සක්වලීන් හැමෝම අපේ ව්‍යාපාරය සමග සම්බන්ධ වෙන අය නෙමෙයිනේ. ඇල්මැති පාර්ශවය. ඇල්මැති පාර්ශවයක් කියලා අදහස් කරන්නේ අප සමග ක්‍රියාත්මක වීමට, වැඩ කිරීමට, සම්බන්ධ වීමට කැමැත්තක් දක්වන අය. ඒ අයට තමන්ගේ තීරණය ගන්න උදව්වක් සපයා දීම තමයි ගිණුම්කරණයේදී සිදු වෙනවා කියලා අදහස තියෙනවා. හරි. ඊළඟ කාරණය. අපි උසස් පෙළ විෂය නිර්දේශයේදී වගේම ප්‍රායෝගිකව දකිනවා ගිණුම්කරණය ප්‍රධාන කොටස් දෙකකට වෙන්නේ. උසස් පෙළ විෂය නිර්දේශයේදී මේ ගිණුම්කරණ ප්‍රධාන කොටස් දෙකම යම් මට්ටමකට ඉතාමත් ගැඹුරින්ම නෙමෙයි යම් සාධනීය මට්ටමකට අධ්‍යයනය කරනවා. එහෙනම් මම දැන් මොන ගුණවත් පොතේ තියෙන මේ සටහන් ටික බලන්න යන්න එපා. ඒකෙන් මම ටිකක් ඉස්සරහට පැනලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වාගෙන් අහනවා. ඒ වගේම උත්තරෙත් වහත් දෙනවා. හරි. දෙවෙනි ප්‍රශ්නේ විදිහට ලියා ගන්න. ගිණුම්කරණය කමාවක් දාගන්න. කමාවක් දාගන්න කියලා ලියන්න එපා. කමාවක් දාගන්න. ගිණුම්කරණය මේ ආකාරයි. කෑම කාලේ ඉන්න වෙලාවනේ නේද? නැත්තම් කමාවක් කියලා ලියයි. මූල්‍ය ගිණුම්කරණය හා මූල්‍ය ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණය ලෙස මූල්‍ය ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණය ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකි අතර ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකි අතර ඒවා අතර වෙනස්කම් දක්වන්න හරි. මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා. ගිණුම්කරණයේ ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා. එකක් මූල්‍ය ගිණුම්කරණය, අනිත් එක කළමනාකරණ ගිණුම්කරණය. වෙනස්කම් ඉල්ලනවා නම් කොතනකදී හරි කිසියම් සාධක දෙකක් ගැන අපි මේ දෙක පිටුවේ මැද ඉරක් ඇදලා වෙන් කරනවා. මම මේ පැත්තේ ලියා ගන්නවා මූල්‍ය ගිණුම්කරණය. මේ පැත්තේ ලියනවා කළමනාකරණ ගිණුම්කරණය. ලියන්න. හරි. ඕනම සාධක දෙකක නිර්වචන තිබෙනවනේ. ඒ නිර්වචන දෙක ගන්න පුළුවන් එක වෙනසක් වශයෙන්.
මම මුලින්ම සටහන් ටික ලියලා පැහැදිලි කිරීම කරන්න. මූල්‍ය ගිණුම් කරන පැත්ත ලියන්න. අතීත ගනුදෙනු හා සිද්ධීන් ඇසුරින් අතීත ගනුදෙනු හා සිද්ධීන් ඇසුරින් මූල්‍ය වාර්තා සකස් කර ඇල්මැති පාර්ශවයන් වෙත ඉදිරිපත් කරයි. අතීත ගනුදෙනු හා සිද්ධීන් ඇසුරින් මූල්‍ය වාර්තා සකස් කර ආයතනය පිළිබඳ ඇල්මැති පාර්ශවයන් වෙත ඉදිරිපත් කරයි. කළමනාකරන ගිණුම් කරන පැත්තෙන් යන්න. පුරෝකථනය කළ දත්ත සහ අතීත තොරතුරු නැත්නම් ඓතිහාසික තොරතුරු අතීතයේ ඓතිහාසික තොරතුරු යොදා ගනිමින් ආයතනයේ අභ්‍යන්තර තීරණ ගන්නා පාර්ශවයන්ට තොරතුරු සපයයි. දරුවනේ අපි ඉගෙන ගන්න මේ ගිණුම් කරන විෂය තාමත් පුළුල් මේ වන විට ලෝකයේ වැඩි අවධානයක් යොදාගත්ත ක්ෂේත්‍රයක්. කියන්නේ ඕනෑම ව්‍යාපාරිකයෙක් ගිණුම්කරණය කියන්නේ සුවිශේෂී වැදගත්කමක් තියෙන අංශයක්. එකවුන්ටන්ට් කෙනෙක් බොහෝ වෙලාවට ආයතනයේ ආදායම වැඩි කරන්න ඍජුවදායක වෙන්නේ නැහැ. දැන් භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක් හිතන්න. කම්කරුව බව භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙනවා. හැබැයි ආයතනයේ ගණකාධිකාරිවරයා භාණ්ඩ නිපදවීමේ කාර්යයට සක්‍රියව දායක වෙනවා පෙන්වන්නේ නැහැ. හැබැයි එයාට තියෙන වැදගත්කම ව්‍යාපාරයේ වැඩි. ඇයි මේ පුළුල් ශේෂ්ත්‍රය හරහා අපි මූල්‍ය ශේෂ්ත්‍රය වගේම කළමනාකරන ශේෂ්ත්‍රයක් ආවරණය කරගන්නවා. දැන් ආයතනයක් හා සම්බන්ධ තොරතුරු එකතු කරගෙන එකවුන්ටන්ට් හැම තොරතුරක්ම ගන්නෙ නෑ. ඒ මොනවද කියලා අපි ඉස්සරහට සාකච්ඡා කරනවා. මුදලින් වනින්න පුළුවන් තොරතුරු පමණයි. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් මෙහෙම කිසියම් ආයතනයක සේවය කරනවා රටේ නමගිය පුද්ගලයෙක්. නමගිය කියන්නේ ප්‍රසිද්ධ පුද්ගලයෙක්, ජනප්‍රිය පුද්ගලයෙක්. ඒ හරහා ඒ ආයතනයේ ප්‍රතිරූපය එකක් ඉහළ නම් වෙනවා. දැන් උදාහරණයක් කිව්වොත් පබ්ලික් සිල්වා. පබ්ලික් සිල්වා කියවම නොදන්න කෙනෙක් නෑ වගේ නේද අපේ වයස් කාණ්ඩවල අය. අය කියන්නේ අපේ වගේ අපිට වඩා වැඩිමහල් පුද්ගලයෙක්. ජේෂ්ඨ පුරවැසියෙක් අපේ රටේ. ප්‍රසිද්ධ සූපවේදියෙක්. ඒ පුද්ගලයා සේවය ලබා දෙන සංචාරක හෝටලෙට ඒ පුද්ගලයාගේ නම හරි ලොකු ආභරණයක්. පබ්ලික් සිල්වා කියන ඒ සූපවේදියා සේවය කරන්න කැමති නම් මේ රටේ ඉන්න ඕනෑම සංචාරක හෝටලයක් එතුමගේ සේවය මුදල් ගෙවා ලබා ගන්න කැමතියි. නමුත් මේ මහත්මයා එහෙම කරන්නේ නැහැ. තමන් වැඩ කරන ආයතනයේ තාමත් අවුරුදු ගණනාවක් සේවය කරනවා. අපේ රටේ නම ගෙනියපු එක චරිතයක්. ආල්ඩිනෝ රණතුංග, අරවින්ද සිල්වා, කුමාර සංකක්කාර, එතනින් ඉහළ නමක් කියන්න ටිකක් අමාරුයි. ඒ වගේ ක්‍රීඩාවෙන් සුසන්තිකා ජයසිංහ, ඒ වගේ ක්‍රීඩාවෙන් එක එක පුද්ගලයෝ අපේ රටේ නම බැලුවා වගේම සූපවේදී ශේෂ්ත්‍රයෙන් අර පුද්ගලයා ලොකු
ආභරණයක් අපේ රටේ ආයතනයට. හැබැයි පබ්ලික් සිල්ව කියන්නේ ගිණුම් කරන්නට අනුව එක සේවකයෙක් පමණයි. ඒ සේවකයේ කීර්ති නාමය, ඒ සේවකයට තිබෙන ආකර්ෂණය එකවුටන්ගේ පොතේ ලියන්න බෑ. ඇයි? එතුමාගේ කීර්ති නාමය එතුමාගේ රට බලයන්න පුළුවන්. මුදලින් ගෙවුව නිසා. නමුත් අර පුද්ගලයාගේ තියෙන දක්ෂතාවය මනින්න රුපියල් ලක්ෂයක් දෙන්න බෑ, ඩොලර් වර්ගයක් දෙන්න බෑ, මූල වටිනාකමක් දෙන්න බෑ. එතුමාට ගොඩනගාගත්ත කීර්ති නාමයට විනුම් දණ්ඩක් නැහැ. මේ පබ්ලික් සිල්ව කියන නම විකුණන්න පුළුවන් මේ ගාන. එහෙම බෑ. එතුමාගේ නම මම දාගත්ත එකද මම රුවන් කුමාරනායක. මගේ නම පබ්ලික් සිල්ව කියලා කිව්වට මට පොසම් බෝලයක්වත් හදාගන්න බැරි නම් මට සුභ වේදෙක් වෙන්න බෑ. අන්න කෙනෙක්ගේ නම කොපි කරන්න බෑ. ඒ කීර්ති නාමය ලබා ගන්න. අනේ ආකාරයට ගිණුම් කරණයේදී සැලකිලි ලගන්නේ සෑම තොරතුරක්ම නෙවෙයි. මුදලින් මනින්න පුළුවන් තොරතුරු පමණයි. ඒක අපි සාකච්ඡා කරනවා. ඉතින් මේ මුදලින් මනින්න පුළුවන් තොරතුරු වලින් ශේෂ්ඨ දෙකක් මේ හරහා ආවරණය කරනවා. දැන් මූල්‍ය ගිණුම් කරණයේදී කරන්නේ මොකද්ද? ආයතනයකට අදාළ වූ අර කලින් කිව්වාගේ මුදලින් මනින්න පුළුවන් මේ වන විට සිදු වූ තොරතුරු, වාර්තා වූ තොරතුරු, නිම කළ සිද්ධීන් සම්බන්ධ තොරතුරු එකතු කරලා අතීත තොරතුරු. හෙට අනිත් බාහිර ටිකක් විකුණන්න තියෙනවා ඒ විකුණුම් ආදායම සැලකිලි ගන්නේ නැහැ. ලබන මාස සේවකයන්ට වැටුප් ගෙවන්න තියෙනවා, ලබන මාස බිල්ඩින් රෙන්ට් එක ගෙවන්න තියෙනවා. ඒක දැන්වම අපි සැලකිලි ගන්නේ නැහැ. අතීත තොරතුරු පමණක් යොදාගෙන අපි හදනවා කිසියම් වාර්තාවක්. ඒවා ඇල්මැටි පාර්ශවයන් අපි කෙරෙහි බැඳීමක් තියන අයට, අපිත් එක්ක සම්බන්ධ වෙන අයට සැපීම තමයි මෙතෙන්දි වෙන්නේ. ඇල්මැටි පාර්ශවයන් තුන්වෙනි ප්‍රශ්න සාකච්ඡා කරනවා. කළමනාකරන ගිණුම් කරණයේදී එහෙම නෙමෙයි. පුරාකථනය කළ තොරතුරු වැඩිපුර යොදා ගන්නවා. අතීත තොරතුරු යම් තාක් දුරකට යොදා ගන්නවා. නමුත් බහුතරයක් තොරතුරු පුරාකථනය කළ දේවල් වෙන්න පුළුවන් යයි අපේක්ෂා කළ දේවල්. ඒවා යොදාගෙන හැමෝටම දෙන්නෙත් නෑ ඒවායින් හදන වාර්තා. කළමනාකරන ගිණුම් කරණයේදී අරමුණ වෙන්නේ ආයතනයේ තුල ආයතනයේ පිළිබඳව පාලනය කරන අයට තොරතුරු සැපීම. එතෙන්දී දැන් අපි හිතමු මෙහෙම දෙයක්. ඔන්න එක්තරා ආයතනයක් අලුතෙන් පෑන් මේ වගේ මාත පෙන් එකක් අපි හිතමු. සෝරි. අද පොඩ්ඩක් මගේ උගර අප්සෙට් වෙලා තියෙනවා. දැන් හිතනවා අනිවාර්යෙන් බහුතරයක් දෙනා දැන් මම හිතන ලොග් කරලා ඉන්න 75ක් විතර 40ක් අතර ආපු කොරෝනාත් දන්නේ නැහැ. කියන්න බෑ ඉතින්. පළවෙනි වෙලාව දෙවෙනි වෙලාව මම කොහොනේ එහෙම එකක් නෑ මට කවුරුවත් ගැටුන්නේ නැහැ කියලා දැන් නම් ඉතින් කියන්න බෑ කොරෝනා නෙමෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. හරි. දැන් මම කිව්වේ අපි කළමනාකරන ගිණුම් කරණයේදී කොහොමද මේ මාක පෙන් එක නිෂ්පාදනය කරන්න ඒක උදව් කරගන්න කියලා පැහැදිලි කරමින් හිටියේ. දැන් මේ ආකාරයේ පෑනක් කිසියම් ආයතනයක් අලුතෙන් නිපදවන්න කලින් මෙන්න මේ කළමනාකරන ගිණුම් කරන ශේෂ්ත්‍රයේ සේවය ගන්නවා. මුලින්ම බලනවා මෙවැනි මාකප් පෙන් එකක් අලුතෙන් විකුණුවා කොපමණ වෙළඳපොළ කොටසක් ආවරණය කරගන්න පුළුවන්ද කියලා. අන්ලිමිටඩ් හදලා බිලියන ගණක් අවුරුද්දක විකුණ ගන්න පුළුවන් කියලා නිකන් ආස්මානිකව තනන්න බෑනේ. දවල් හිට දකින්න බෑනේ. අපි එතෙන්දී වෙළඳපොළ සමීක්ෂණයක් කරලා මුලින්ම හොයා ගන්න ඕන. අපි මුලින්ම දේශීය වෙළඳපොළේ පමණක් නම් මේ කලමි කරන්නේ. දේශීය වෙළඳපොළේ මෙවැනි මාකප් පෙන් කීයක් අලෙවි වෙනවද? අපි හිතමු ඔන්න මාකප් පෙන් අලෙවිය තියෙනවා ලක්ෂ 5ක්. අවුරුද්දකට මාකප් පෙන් ලක්ෂ 5යි අලෙවි වෙන්නේ. පුරෝකථනය කරන්න ඕන. පුරෝකථනය නෙමෙයි මේක වෙළඳ අන්න එතෙන්දී පුරෝකථනය කරන තොරතුරු වගේම මොනවද තව? අතීත. ගිය අවුරුද්දේ අලෙවිය කීයද? ඊට උඩින් අවුරුද්දේ මාකප් පෙන් අලෙවිය කීයද? මූලාශ්‍ර තිබෙනවනේ. ඒවයි සොයා ගන්න ඕන. තරඟකාරී ආයතනවල තොරතුරු වගේම හොයා ගන්න. මෙතින් මේ ලක්ෂ 5ක් නම් අවුරුද්ද තුල විකුණන්නේ ලක්ෂ 5ම අපිට විකුණන්න හැකියාවක් නැහැ. මේ වෙලේ තරඟකාරුවොත් ඉන්නවා. ඒ තරඟකාරුවොත් යම් කිසි ප්‍රමාණයක් වෙළඳපොළේ දැන් ආවරණය කරමින් ඉන්නේ. අපි බලන්න ඕන අවුරුද්දකට පෑන් ලක්ෂ 5යි නම් විකිනෙන්නේ අපේ කොටස කීයද? අපට කොපමණ ප්‍රමාණයක් විකුණ ගන්න පුළුවන් වේද?
කොපමණ ප්‍රමාණයක් හදන්න පුළුවන්ද අපේ මැෂින් වලට? කොපමණ ප්‍රමාණයක් පොළේ විකුණන්න පුළුවන්? අපි හිතමු වන්න අපිට විකුණන්න පුළුවන් වෙන්නේ 25000ක් පමණ. අඟකරු වෙන්නවනේ. ඒ තරගයට මොහොන තියෙන අපිට පුළුවන් වෙයි අවුරුද්දකට පෑන් 25000ක් විතර විකුණ ගන්න. එන අවුරුද්දක් තුන හදන්නත් උන පෑන් 25000. එහෙනම් වාර්ෂික නිෂ්පාදනය වෙනුනේ එක පෑනකට කොපමණ මිලක් කොපමණ දිනමක් තරන්න වෙයිද? අමුද්‍රව්‍ය සඳහා පෑනක මිල sorry පෑනක මිල නෙවෙයි පෑනක වියදම අපි බලමු. එක පෑනක වියදම බලමු. කොහොමද? අමුද්‍රව්‍ය වලින් කොපමණ වැය කිරීමක්ද? අපි නෙවෙයි මේ පෑන් විකුණන්නේ අලවි නියෝජිතය. එයාලට මේ පෑනක මිලෙන් කොපමණ කොමිස් මුදලක් ලබා දෙන්න ඕනද? ඒ වශයෙන් එයා කාර්ය බලනවා අපි ඔන්න හිතනවා පෑනක වියදම රුපියල් 50. පෑනක වියදම රුපියල් 50. ඊළඟට අපිට ඕන මේකට ලාභයක්. හදපු ගානට විකුණන්නේ නෑනේ. නේද? රුපියල් 50ක වියදමකින් පෑනක් හදලා 50ට විකුණන අපිට පිස්සු නෑ. අපි බලාපොරොත්තු වෙන පෑනකින් රුපියල් 30ක ලාභයක්. තණ්හාවනේදී. ඒක පරිපූර්ණ ලාභ ගන්නවා. එහෙනම් විකුණන්න ඕනේ කීකටද? අන්න ඉතින් 5 3 9 ලියන්න හැදුවා. රුපියල් 80. දැන් ඔන්න 50ක වියදමකින් භාණ්ඩයක් නිපදවලා රුපියල් 30ක පමණ ලාභයක් ලබා ගන්නවා නම් අපිට විකුණන්න වෙනවයි භාණ්ඩය කීයද? 80කට. ඊළඟට බලනවා වෙළඳපොළ සමීක්ෂණයක් කරනවා. අපිට 80කට විකුණ ගන්න පුළුවන් වේද කියලා. අපි පෑරක් විකුණන්න බලාපොරොත්තු වෙන්නේ 80ක් වන විට ඒ නැමැති තරගකරුවෙක් ඉන්නවා. එයා වෙළඳපොළේ පෑරක් විකුණනවා රුපියල් 70කට. අපේ බලාපොරොත්තු අපේ මේ භාණ්ඩයක විකුණුම් වෙන 80ක් කියලා ලකුණු කරනවා. නමුත් මේ වලට තරගකරුවෙක් ඉන්නවා. එයා එක පෑරක් විකුණන්නේ 70කට. අපි සාර්ථක වෙයිද? අන්න සාධනය කරන්න පුළුවන් ආකාරයට තේරුම් ගත හැකි වන ආකාරයකට අනාගත සලස්මක් අරගෙන අලෙවි කළමනාකරු නිෂ්පාදන කළමනාකරු වෙනවා බෝඩ් මීටින් එකට. ඉහළ නිලධාරීන් එකතු වෙලා ආයතන පිළිබඳව ඉදිරියේ සාකච්ඡා කරනවා. නිෂ්පාදන අංශයේ ඉහළ නිලධාරීන් අලෙවි සම්බන්ධ ඉහළ නිලධාරීන් ඇවිල්ලා කියනවා මාක පෙන් එකක් හැදුවොත් අපිට ජය ගන්න පුළුවන් වෙයි. එතකොට එයාලා කියනවා මෙන්න මේ වගේ දේවල්. ලංකාවේ ඩිමාන්ඩ් එක ලක්ෂ 5යි. ඒකෙන් අපිට 25000ක් විතර සප්ලයි කරන්න පුළුවන් වෙයි. අපි මේක හදලා බලමුද? දැන් ආයතනයේ ප්‍රධානිය බලනවා කාදිහද? ඇකවුන්ටන්ට් දිහා. ඇකවුන්ටන්ට්ගෙන් අහනවා. ඇකවුන්ටන්ට් මහත්තයා අපි මේ ප්‍රොජෙක්ට් එක සක්සස් වෙයිද? සාර්ථක වෙයිද? ඔන්න ඇකවුන්ටන්ට් මොකද කරන්නේ? වැඩේ ගලාගෙන යන ආකාරය කියනවා. මේ වගේ පෑනක් හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද කියලා ප්‍රොඩක්ෂන් මැනේජර්ගෙන් අහනවා. එයා කියනවා මෙන්න මේ ප්ලාස්ටික් ඕන, මේ ඉන්ක් එක ඕන, මේ ඩිසයින් එක ගන්න කොපමණ වියදමක් යයිද කියලා ඒ දෙන්නෙක් තුලා සාකච්ඡා කරනවා. සාකච්ඡාවේ ප්‍රතිඵලය පෑනක වියදම රුපියල් 50යි. ආය අලවියන්ෂය අයත් එක්ක ආයතන ප්‍රධානීන් එක්ක සාකච්ඡා කරනවා. අපි මෙච්චර දැන් මැෂින් ගන්නවනේ, අන්තිම සේවකයෝ ගන්නවා, ගොඩනැගිල්ලක් වෙනම හදනවා. ඒකට වැය කරපු වියදමත් එක්ක අපි මේ වියදම ආවරණය කරන්නත් එක්ක අපි කොපමණ ලාභයක් ලබමුද පෑනකින් 30ක් ඕන. එන 80කට විකුණනවා. 80කට විකුණ ගන්න පුළුවන් වෙයිද? රුපියල් 70කට දැන්ටමත් වෙළඳපොලේ භාණ්ඩ තිබියදී. අන්න ආය සාකච්ඡා කරනවා. ආය සාකච්ඡා කරලා මේකේ වියදම ටිකක් අඩු කර ගන්න පුළුවන්ද කියලා බලනවා. එහෙම නැත්නම් අපේ ලාභයක් පොඩ්ඩක් අඩු කරන්න පුළුවන්ද කියලා බලනවා. එයාලා මේක සංශෝධනය කරනවා විකුණන්න එහෙනම් 60කට අන්න 70කට අධියෝග ගන්න පුළුවන් 60කට විකුණනවා. භාණ්ඩය හදන්න කලින් භාණ්ඩයේ විකුණුම් වෙන තීරණය කරලා අවසන්. එතකොට අපට වෙළඳපොළ අසාර්ථක වෙන්න හේතුවක් නැහැ. භාණ්ඩ නිපදවලා විකුණන්නත් ගිහිල්ලා නම් අපි තොරතුරු හොයාගන්න අපි ගොඩක් අසාර්ථකයි. හැබැයි අපට එහෙම සාධනය කරන්න බැරි නම් ඒ කියන්නේ කෙසේවත් අපේ වියදම අඩු කරන්න බෑ. පරණෙම ඉන්න වෙනවා. ලාභය මීට වඩා අඩු කරන එක අපිට පාන්නේ. වෙන දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා ලාභය අනිවාර්යෙන් පෑනක 30ක් ඕනමයි. ඒක අඩු කරන්න බෑ. අඩු කළොත් අපිට ඊට වඩා වෙන ලාභයක් ගන්න පුළුවන් ව්‍යාපාරයක් කරන්න බැරි වෙනවා. එහෙනම් විකුණන්න වෙන අනිවාර්යෙන්ම 80කට. අපි ක්‍රියාත්මක වෙන්නේ මේකට.
නෑ අපි කියනවා බෑ. මේ තල්කාව හරි ප්‍රබල. මෙයාගේ පාණ්ඩේ 70ක් තියෙන්නේ. ඒ ක්වොලිටි එකෙන් අපිට 80කට කුණ ගන්න බෑ. මේ අපි මේ වැඩේ අත්හැරලා. මේ වැඩේ අපි නතර කරමු. කවුද තීරණය කරන්නේ? කලබලාකරන ගිණුම් කරන්නේ හරහා ලබා දුන් තොරතුරු මත. එතකොට මේක අභ්‍යන්තරයට විතරයි යන්නේ. බාහිරයත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. එතෙන්දි බහුතරයක් අවස්ථාවක ගත්ත මොනවද? පුරවකතනය කළ තොරතුරු. අතීත තොරතුරු නොගත්තාම නෙවෙයි. ඒවා යම් ප්‍රමාණයකට ගත්තා. හරි. අපි දැන් දෙවනි ලක්ෂණය ලියාගමු. මූල ගිණුම් කරන පැත්තෙන් ලියාගන්න. ගිණුම් තොරතුරු බාහිර හා අභ්‍යන්තර පාර්ශවයන් වෙත ගිණුම් තොරතුරු බාහිර හා අභ්‍යන්තර පාර්ශවයන් වෙත බාහිර හා අභ්‍යන්තර පාර්ශවයන් වෙත සංනිවේදනය කරයි. බාහිර හා අභ්‍යන්තර පාර්ශවයන්ට සංවේදනය කරයි. මේක පුතේ මූල්‍ය තොරතුරු වල පිටායට වහන්න රහස් නැහැ. මූල්‍ය තොරතුරු මොනවද කියලා අපි ස්ටඩි කරලා ගන්නවා. සෙකන්ඩ් සර් කරනවා ඒ දන්නවා. විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, මම ඉදිරියේදී මේවා සාකච්ඡා කරනවා. හිමිකම වෙනස් වීමේ ප්‍රකාශනය, ඒ ආදි වශයෙන් මූල තත්ත්ව වාර්තාවේ ආදි වශයෙන් තොරතුරු. ආයතනයේ වැඩ කරන අය, කළමනාකරු, අයිතිකරු ආදී වශයෙන් අභ්‍යන්තර අය. ඒ වගේමයි ආයතනයේට පිටින් ඉන්න අය. පාරිභෝගිකයෝ, මහජනතාව, තරගකරු, බැංකු වැනි ණය සපයන ආයතන. කියන අපිත් එක්ක ඍජුවම සම්බන්ධයක් නැමැති ඕනම කෙනෙකුට අධ්‍යාපන ලබන අය දැන් අපි කැම්පස් එකේ සමහර ප්‍රොජෙක්ට් කරද්දී මම ගිණුම් කරන පාදයක් කරේ. අපිට අවශ්‍ය වුණා අපේ සමහර ප්‍රොජෙක්ට් රිපෝට් හදද්දී එක් ආයතනවල මූල තොරතුරු අපි යාළුවගේ වෙබ්සයිට් වලින් ඒව ලබා ගත්තා. ඒ වෙබ්සයිට් වල යාළුවා වෙනම අප්ලෝඩ් කරලා තියෙනවා පහුගිය අවුරුදු වල මූල වාර්තා පරිශීලනය කරන්න කියලා. ආයෝජකයෝ එවැනි අයට ඒ ආයතනත් එක්ක සම්බන්ධ වෙනවද නැද්ද කියලා තීරණය කරන්න මූල ගිණුම් කරන්නේ සෑදෙන සියලුම තොරතුරු පිටාටත් දෙනවා ඇතුළට කරටත් දෙනවා. දැන් කලමනාකර ගිණුම් කරන පැත්තට යවන්න ආයතනයේ බාහිර පාර්ශ්වයන්ට පමණ අභ්‍යන්තර පාර්ශ්වයන්ට පමණ තොරතුරු සංනිවේදනය කරනවා. කලමනාකර ගිණුම් කරන තොරතුරු දෙන්නේ අභ්‍යන්තර පාර්ශ්වයන්ට පමණයි. හරි. තුන්වෙනි වෙනස්කම ලියා ගන්න. මූල ගිණුම් කරන පැත්තෙන් අතීත මූල්‍ය තොරතුරු අසුරින් වාර්තා සකස් කරයි. අතීත ගිණුම් කරන තොරතුරු නැත්නම් ඓතිහාසික තොරතුරු අසුරින් වාර්තා සකස් කරයි. කළමනාකර ගිණුම් කරන පැත්තෙන් ලියා ගන්න. ඓතිහාසික සහ නැත්නම් ඓතිහාසික එහෙම නැත්නම් අතීත සහ පුරවකතනය කළ දත්ත ඇසුරින් වාර්තා සකස් කරයි. ඒක අපි දැන් කතා කළා. සිදු වූ තොරතුරු වලින් තමයි මෙතන report හැදෙන්නේ. සිදු වූ සහ ස්වීමට නියමිත බොහෝමයක් තොරතුරු අරන් තමයි මෙතන report හදන්නේ. හතරවෙනි ලක්ෂණය ලියා ගමු. මූල ගිණුම් කරන පැත්තෙන් ලියා ගන්න.
ගිණුම් කරන නීති රීති, ගිණුම් කරන සංකල්ප, ගිණුම් කරන පදනම් නැත්නම් ගිණුම් කරන නීති රීති, සංකල්ප, පදනම් යොදා ගනි. ගිණුම් කරන නීති රීති, සංකල්ප, පදනම් යොදා ගනි. කළමනාකරන ගිණුම් කරන පැත්තේ ලියා ගන්න. එසේ නොවේ. එහෙම ලියන්න එපා. ඔයාලා ඉකෝන් වලත් BS වලත් කරන දෙයක්. මෙතන ලියනවා ගිණුම් කරන නීති රීති, සංකල්ප, පදනම් යොදා ගනි. මෙතන ලියනවා එසේ නොවේ නැත්නම් යොදා නොගනි. ඒක සම්පූර්ණ පිටුරක් වශයෙන් සලකන්නේ නැහැ. දැන් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 4ක් වෙන් කරන ප්‍රශ්නයක් විදිහට හිස්තැන් පුරවන ප්‍රශ්නයක් වගේ මේක එන්න පුළුවන්. හිස්තැන් පුරවන. මූල්‍ය හා කළමනාකරන ගිණුම් කරන වෙනස්කම්. පළවෙනි පේපර් එකට වෙලා මදි වෙයි කියලා හිතලා. නේද? අපි දැන් යන්නේ බය වෙලානේ. පේපර් එක දකින්න කලින් බය වෙලා ඉන්නවා. දැන් 2020 අවුරුද්දේ විභාග ලියපු අය අඬාගෙන යනවා ඇකවුන්ටින් පේපර් එක ලියලා. අයියෝ සර් සමීකරණ ගාන හදන්නම ගිය ගාන. දැන් සෙකන්ඩ් ෂයි කරන අය විතර ඉන්නව නේද? සමීකරණ ගාන හදන්නම ගිය ගාන. කැලපිලි 15ක් දුන්නනේ. කැලපිලි ටික කියවන්තින් තොලෝ නිකන් විකාරයි මගේ. එනවා නේද? ලකුණු කීයද? ලකුණු ඉතින් කලින් ගානම තමයි 40. ඉතින් 42කට බෙදලා 20ක්. පහුගිය අවුරුදු වලට කලින් ළමයි අරගෙන ගිය නොගිය දෙයක් ඔයා අරන් ගියේ නැද්ද? මොකද්ද? කැල්කියුලේටර් එක. 2020 බැච් එකේ ළමයිට මම පැහැදිලිවම කිව්වා ගණක යන්ත්‍රයක් ඔයාට දෙන්නේ ඔයාට දෙන ආදරයට නෙමෙයි. අපේ රටේ විභාග දෙපාර්තමේන්තුව තවමත් අපට ආදරය කරලා පේපර් හදන්නේ නැහැ. ගොඩක් අය හීන දැක්කා. සහරම් බෝම්බ ගැහුවේ 12 වසරේදී අධ්‍යාපන ඇමතිතුමා එවකට හිටපු අධ්‍යාපන ඇමතිතුමා කිව්වා. ඊටම ප්‍රසිද්ධ වේදිකාවේ රූපවාහිනී මාධ්‍යයේ කිව්ව සමාන නමක් වෙනවා ඩලස් ඇමතිතුමා ප්‍රසිද්ධ වේදිකාවේ කිව්වා. අපේ දරුදරියන්ට 12 වසරේදී සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය නිසා අධ්‍යාපන කටයුතු අදාළම 19 අවුරුද්දේ ඊට පස්සේ 19 බෝම්බ ගැහුවා. ඒතකොට මේ ළමයි 12 වසරේ 2020 කොරෝනා වසංගතය. එතකොට මේ ළමයි 13 වසරේ විභාගෙට පෙනී සිටින්න ආසන්නයි. ඒ නිසා මම බලධාරීන්ට කියනවා මගේ නිලධාරීන්ට කියනවා ජස්පෙන ප්‍රශ්න පත්‍රය ටිකක් සරදාර කරන්න කියලා ඒවකට සිටි අධ්‍යාපන ඇමතිතුමා කිව්වා. කළාද? නැහැ. එහෙනම් මේ අවුරුද්දේවත් කරයිද? නැහැ. අපට ආදරයට පේපර්ස් හදන්න බෑ දරුවනේ. මම වුණත් මට පේපර් එක හදන්න දෙන එකක් නෑ කවදාවත්. මම විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් නොවන නිසා. නමුත් පේපර් එක හදන කිසිම මහාචාර්යවරයෙක් එහෙම හදන්න හැකියාවක් නැහැ. ඇයි ඒ? අපේ රටේ මිනිසුන්ගේ මේක මොකද? අවුල් නෑ. මිනිසුන්ගේ අවුල් ආලගේ හොඳයි. මොලේ හොඳයි. අපේ රටේ මෑත කාලින තරුණ ප්‍රජාව ගොඩක් බුද්ධිමත්. ඒක අපි කරන ගොංකම් ගැන වෙනම කතා කළාට අපි දන්නවනේ බුද්ධිමත්කම අකින් බුද්ධිමතුන්වත් ගොංකම් කරනවනේ ඒක වෙන ඉතින් අර වගේ නේද කණ්ඩායමක් ඡන්දෙ දීලා අපි ඊට පස්සේ උන්ටම බැල ඉන්නේ ඒක වෙනම කතාවක් බුද්ධිමතුන්ුත් ඉඳ හිට මෝඩකම් කරනවා ඒකට උදාහරණ තමයි ඡන්දය වෙනම කතාවක් නමුත් අධ්‍යාපනය ලබන්න ඒ පාඩම් ඉගෙන ගන්න නෙවෙයි ප්‍රායෝගික කරුණු විෂයබද්ධ කරුණු ග්‍රහණය කරගන්න දක්වන හැකියාව වැඩි. එතෙන්දී සරල ගණේ ප්‍රශ්න පත්‍රයක් වාට ලබා දුන්නොත් වෙන්නේ මොකද්ද? ඒ සාමාර්ථ ගන්නා පිරිස වැඩි වෙනවා. ෆේල් වෙන ප්‍රමාණය W ගන්න ප්‍රමාණය මේ ආකාරයට C වලින් පාස් වෙන ප්‍රමාණය S සහ C ගන්නා පාර්ශ්වය මේ වගේ A B ගන්නා ප්‍රමාණය මෙන්න මේ වගේ ප්‍රමිත ව්‍යාප්තියක වැඩි යමයක් ගන්නවා. අන්න ඒ කාරණේ හේතුවෙන් විභාගයක A සාමාර්ථ B සාමාර්ථ ගන්න ඕනේ අවමයක්. ෆේල් වෙන්න ඕනේ අවමයක්.
විභාගයක තියෙන්න ඕනේ මෙන්න මේ වගේ ප්‍රතිඵල ප්‍රමිත ව්‍යාප්තිය. ෆේල් වෙන පිරිස මේ W ගන්න පිරිස අඩු වෙන්න ඕන සංඛ්‍යාත්මකව. ඉහළම ප්‍රතිඵලය ගන්න පිරිස අඩු වෙන්න ඕන සංඛ්‍යාත්මකව. C ගන්න ප්‍රමාණය සංඛ්‍යාත්මකව වැඩි වෙන්න ඕන. C ගන්න ප්‍රමාණය. S ගන්න ප්‍රමාණය මීට වඩා වැඩි මීට වඩා අඩුයි. S B ගන්න ප්‍රමාණය C ගන්න ප්‍රමාණයට වඩා අඩුයි. A ගන්න ප්‍රමාණයට වඩා වැඩි වෙනවා. අපි හැමෝම ගැන ප්‍රතිඵලය අපි හැමෝගම ගැන හිතලා පේපර් එක ලිහිසි වුණොත් මොකද වෙන්නේ? මෙන්න මේ ආකාරයට A B සාමාන්‍ය ගන්නවා ප්‍රමාණය වැඩි වෙනවා. කැල්කියුලේටර් එක දුන්න එකේ මොකද වෙන්නේ? හැමෝටම ගණන් ඉක්මනින් එකතු කර ගන්න පුළුවන්. එක්සෑම් ඩිපාර්ට්මන්ට් එක දන්නවා. එතකොට කැල්කියුලේටර් එක අරගෙන එන පිරිස යන්ත්‍රයක් වගේ ඉක්මනින් පිළිතුර ගන්න පුළුවන් පිරිසක්. ඉක්මනින් හැමෝම පිළිතුර ගත්තොත් හැමෝම සාර්ථකව ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙනවා. හැමෝම ගන්නවා A. ඊළඟට අනිත් විෂයන් දෙකටත් A අරගෙන A3 අරගෙන හැමෝම A3ක් අරගෙන ඒ හැමෝටම විශ්වවිද්‍යාල පහසුකම් ලබා නොදුන්නොත් එක දේශපාලඥයෝ වෙනම කරනවා. දැන් බලන්න ආදරණීය දරුවනේ අම්මේ තාත්තයක් කියනන් ගියේ. අපේ කාලේ A3 ගත්තා නම් අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාල පහසුකම් ලබා දෙනවා. නමුත් මේ ආණ්ඩුව බලන්න ෆේල් නේද? ළමයි පාස් වුණා A3ක් කරන් විශ්වවිද්‍යාලයක් ගන්න බෑ. ආණ්ඩුව ෆේල් නේද? ඔය අපවාදයට ලක් වෙන කිසිම කෙනෙක් කැමති වෙන්නේ නැහැ. අන්න ඒ නිසා අපි වැඩ කරද්දී දැනගන්න ඕන අපිට ලබා දෙන පහසුකම් එක්ක මේක කොහොමද කරගෙන යන්නේ කියලා. දැන් මම පේපර් එක ගැන කතා කරමින් හිටියේ. අපි ඉතින් අර පේපර් එකේ වෙලාව මදි වෙයිද? ඒ ආදි වශයෙන් සැකයක් තියාගෙන දන්න පිළිතුරු හොඳින්ම දන්න පිළිතුරු වඩලා ගන්න. ප්‍රමිත හා සංකල්ප යොදා ගනි. මෙතන කෙටියෙන් යොදා නොගෙන අපි හිතන මේකෙන් පොඩි කාලයක් ඉතිරි කරගත්තා කියලා. කාලයක් ඉතිරි කරගත්තා වගේ මොකද උනේ? ලකුණක් නැති කරගත්තා. කරුණු 4ක් ඉල්ලුවා නම් කරුණු 4න් ලකුණු භාගයක් ලකුණක් අර වගේ කෙටියෙන් ලිව්වම අවබෝධ කරගන්න බැරි ආකාරයට ලිව්වම අපිට උත්තරයක් සම්පූර්ණ උත්තරයකට නම් ලකුණු ලැබෙන්නේ නැහැ. දන්න දේ හරියට ලියන්න. මම O level පන්තින කාලේ මට විද්‍යාව උගන්වපු ගුරුතුමා කිව්වේ දරුවනේ ඔයාලගේ සයන්ස් පේපර් එක බලන්නේ සිංහල උගන්වපු ගුරුවරයෙක් කියලා හිතන්න. විද්‍යාත්මක හේතු අදගත නේද? සයන්ස් වල අපි කරාත විද්‍යාත්මක හේතු පැහැදිලි කිරීම. විශේෂයෙන්ම කිව්ව විද්‍යාත්මක හේතු පැහැදිලි කරන වගේ දෙයකදී ඔයාගේ විද්‍යාත්මක හේතුව බලන්නේ විද්‍යාව ඉගෙන නොගත් ගුරුවරයෙක් බව උපකල්පනය කරන්න. එතකොට නොතේරෙන කෙනෙක්ට වුණත් ඒක තේරුම් ගන්න කොහොමද කියලා දෙන්නේ ඒ ආකාරයෙන් පැහැදිලි කරන්න. එච්චර දේවල් මේවට කරන්න ඕනේ නැහැ. ඒ උනට ටිකක් කල්පනාකාරී වෙන සාර්ථක පිළිතුරක් සපයන්නේ. හරි. අපි කිනුම් කරන්නේ ප්‍රවේද දෙකක ලක්ෂණ ගැන කතා කරමින් ඉන්නේ. අවසාන වෙනස්කම යන්න මූලික මොකක්ද නැත්තේ? කාලච්ඡේද වශයෙන් වාර්තා ඉදිරිපත් කරයි. කාලච්ඡේද වශයෙන් වාර්තා ඉදිරිපත් කළයි. ළමයිට මම chat කරන්න අවස්ථාව දීලා නැහැ. මට ටෙක්ස්ට් එවන්න Zoom එකේ අවස්ථාව දීලා නැහැ. මොකද ඊළඟ පන්තියේදී ටිකක් ඒක පන්තිය කරගෙන යන පහසුතාවයක් ආවා. සමහර විට දැන් මම දන්නවා ඔයාලට ඇති කරන ප්‍රශ්න. දැන් මගේ නියෝජිතයෙක් ඔයාලත් එක්කම ක්ලාස් එකේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඉගෙන ගන්නවා. එහා පැත්තේ. දැන් එතෙන්දී යාට මම කියන දේ ඇහෙන්නේ නැත්නම් වීඩියෝ එක පේන්නේ නැත්නම් මට යා සිග්නල් එකක් දෙනවා. දැන් මට යාගෙන් දැන් ක්ලියර්. දැන් මගේ එහා පැත්තේ ඉන්න ගෝලයා කියනවා මම උගන්වන දේ යාට හොඳට පේනවා කියලා. එයා සාමාන්‍ය දුරකථනයකින් මගේ මේ පාඩමට සජීවීව අලත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට මගේ රවුටරේ හරිය නැත්නම් මම පාවිච්චි කරන මේ උපාංග වල ගැටලුවක් තාම නැහැ. එහෙම තිබියදිත් ඔයාලට සවුන්ඩ් එක ඇහෙන්නේ නැත්නම් වීඩියෝ එක හරියට ප්ලේ වෙන්නේ නැත්නම් ඔයාගේ ඩිවයිස් එකේ නැත්නම් අඩුතරමේ දැන් මේ වෙන රටේ අපතන වගේ හවසට වහිනවා වහි බලාපොරොත්තු ප්‍රශ්නකුත් එක්ක ඔයාලට සම්බන්ධතාවය ඇති ගැටලුවක් ඇති. අපි ඒ හේතු නිසාම තමයි
මේ සජීවීව උගන්වන හැම පාඩමක්ම පටිගත කරලා වීඩියෝ එක දෙන්න. ඒ නිසා දැන් පාට මාත් එක්ක සජීවීව සම්බන්ධ වෙන තාක්ෂණික ගැටලුවක් තියෙනවා බලන්න ලොග් අවුට් වෙලා ආයෙ ලොග් වෙන්න try කරන්න. එහෙමත් බැරි නම් ගැටලුවක් නැහැ මම තාම පොඩි වෙලාවකින් පාඩම නතර කරනවා. අදට සෙෂන් එක නතර කරනවා. වීඩියෝ එක බලන්න. වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයාලට ලින්ක් දෙන්න. ඊළඟ කාරණේ දැන් ඊළඟ සතියේ ඉඳලා මම හවස උගන්වන්නේ නැහැ. උදේ ටයිම් ටේබල් එක වෙලදී. ඒ ටයිම් ටේබල් එක නලපුණු කෙනෙක් ඉන්නවා නම් ඒකත් මගෙන් ගන්න. මට මතක තියෙන accounting කියන්නේ සෙනසුරාදා සහ අඟහරුවාදා නේද? සෙනසුරාදා තියෙනවා අනිවාර්යෙන් අඟහරුවාදා වගේ දවස් දෙකක accounting තියෙනවා. ඒ දවස් දෙකේදී දෙකටම සම්බන්ධ වෙන්න ඕන. සම්බන්ධ වෙන්න බැරි වුණොත් වීඩියෝ එක බලන්න. වෙනත් මොනවා හරි දැනගන්න තියෙනවා නම් chat කරන්න අවස්ථාව දීලා නැහැ. අර මම කලින් කිව්වා ටෙලිෆෝන් නම්බර් එක 071 149යි 75යි 76. දැන් මගේ ළඟ තියෙන මම දැන් කෝල් කරලා ආන්සර් කරන්නේ නැහැ. පාඩමෙන් පසුව මේ නම්බර එකට කෝල් කරන්න. මම WhatsApp පාවිච්චි කරන්නේත් මේ නම්බරෙන්මයි. මේකට WhatsApp ටෙක්ස්ට් එකක් හරි දාලා තියන්න ගැටලුවක් තියෙනවා. හරි. 149 75 76. දේවා රාත්‍රී සේවය. මේකදී මහරජා කෝල් කරන්න එපා. හරි දැන් හවස 3ට කිට්ටු වෙලාව. පැය දෙකක් විතර මම සෙෂන් එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි ඉරිද දේශනයේදී නම් ඇල්මැති පාර්ශවයන් ගැන සාකච්ඡා කළා. ඉරිද පන්තියට එන්න බැරුණු අය වගේ ඉරිද පන්තියට ආපු අයත් මෙතන ඇති. කොහොම හරි මම මේ දෙගොල්ලන්ටම පොදු එක වීඩියෝ එකයි දෙන්නේ. ඉතින්දී අද කතා කරන කොටස් ටික තමයි ඔයාලට වීඩියෝ එකක් වශයෙන් ලබා දෙන්නේ. ඉරිද දේශන සහභාගී වුණාට ඒ දේශනයේ රෙකෝඩින් එක දෙන්නේ නැහැ. එහෙනම් අපි මේ ගලාගෙන යන පිළිවෙල ඉගෙන ගත්තම ඊළඟ දවසේ ඉඳලා දෙගොල්ලන්ටම අසාධාරණයක් වෙන්නේ නැහැ. එහෙනම් අවසාන වතාවටත් මම කියන්න කැමතියි. අපි හැබැයි මෙහෙම දෙයක්. අද ඉගෙන ගත්ත හරි ෂෝක් මූල්‍ය ගිණුම්කරණය කළමනාකරණ ගිණුම්කරණය එකන කටපාඩම් වුණා ෂෝක් එකනම ආයෙ පාඩම් කරන දෙයක්වත් නැහැ වගේ. එක වතාවක් මට ඒක පැහැදිලි වුණා. කරුණු හතරයි කිව්වේ වෙනස්කම් මේකත් මතකයි. එහෙමයි කියන ඔයා ඕනට වඩා උත්සාහයටපත් වෙන්න එපා. ඉතින්සලා අපි බය වෙන්න ඕනද? ඕනම නම් ටිකක් බය වෙන්න. හැබැයි බය නොවි ඉන්න ඔයා වග බලා ගන්න ඕන. ඒ කිව්වේ ජයමංගල කතා කියන්නේ නේද? සූර්යයන් දාගෙන හින්ද නෑ. බය නොවි ඔයාට හොඳට බය නැතුව විභාගයට පෙනී ඉන්න නම් අද ඉගෙන ගත්තා සේම ඉස්සරහට යන පාඩම් ටිකක් ඉගෙන ගන්න පුළුවන් වේනවා. මෙයා හොඳට පැහැදිලි කරනවා කියලා ඔයාට මාව විශ්වාස කරන්න වෙනවා. 1. accounting සැක තියාගෙන ඉගෙන ගන්න පුළුවන් විෂයක් නෙවෙයි. කම්මැලි කමින් වැඩ කටයුතු අතපසු කරමින් කල් ගමමින් ඉගෙන ගන්න පුළුවන් විෂයක් නෙවෙයි. මම උගන්වන දේ ඔයාට සාර්ථකව ග්‍රහණය කරගන්න පුළුවන්. සර් උගන්වන දේවල් වල මට අපහැදිලි තැන් නැහැ. අපහැදිලිතරක් තියෙනවා මට වීඩියෝ එක බලන්න පුළුවන්. එහෙම නැත්නම් සර් තුන නම්බරයට කතා කරන්න පුළුවන්. ඒ නිසා මට මේ ගැන මේ කෝස් එක ගැන අවිශ්වාසයක් නැහැ කියලා ඔයාට ඔය හිත ශක්තිමත් කරගන්න ඕනේ. 2. හිත ශක්තිමත් වුණාට මදි. ඔයාගේ කාලය කළමනාකරණය කරගන්න. මම අද ඉඳන් පැය 5ක් වැඩ කරනවා. එහෙම ඕන නැහැ. එහෙම ඕන නැහැ. සතියක උගන්වපු දේ ඊළඟ සතියේ පාඩම පටන් ගන්න කලින් එක වතාවක් හදන්න දැනට ඒ ඇති accounting වල. අපි අද හදන්නේ ගණන් 3යිද ඊළඟ දවසට පන්තිට එන්න කලින් මේ ගණන් 3 නව තවතාවක් හදන්න. ඒ ඇති. අලුතෙන්ම accounting වලට ආපු අය. මෙතන ඉන්න ඕල් ලෙවල් වලටවත් කොමර්ස් නොකරපු අය. ඒ වගේ අය නම් ඉතින් මේ වගේ වාර දෙකක්. අඩුම වශයෙන් වාර දෙකක් ප්‍රමාණවත්. එතකොට සර් එහෙම හැදුවම අපිට මාසෙන් දෙකෙන් මේක අල්ල ගන්න පුළුවන්ද? පුළුවන්. කිසි ගැටලුවක් නැතුව පුළුවන් වෙයිද? මට පාස් පේපර් එකක්වත් හදන්න පුළුවන් වෙයිද? බැහැ. එක පාඩමක් ඉගෙනගත් පමණින් ඒ පාඩමට අදාළ විභාග ප්‍රශ්න හදන්න කියලා මම කියන්න කලින් ප්‍රශ්න පත්‍ර පොත අරගෙන හදන්න යන්න එපා. අන්න එතකොට නම් බය වෙනවා. සමහරව මම අත්දැකලා තියෙනවා. චණ්ඩිය වගේ කළුවරේ රැට එළිය යනවා. ඒ ගමන් හිතන කවුදෝ හරි පස්සෙන් එනව ඇති දෝක පස්ස හැල බලනවා. මට නම් එහෙමයි. පස්ස හැල බැලුව තැන ඉඳන් ඊට පස්සේ බයයි.
පස්ස හැලෙනතු කෙලින්ම යන තරම් යන්න පුළුවන් කනුවරේ හදිසියම නිකමට හරි හිතලා පස්ස බලුවොත් ඊට පස්සේ හැම ඉස්සෙල් පස්ස බල බල යන්නේ. අන්න ඒ වගේ මේ විෂයේ අපි අනවශ්‍ය ලෙස පැති ගත්තොත් ඒක ඔයාට කරගන්න ලොකු හානියක්. එහෙමයි කියලා ඔයා ඕනවට වඩා මහන්සි වුණොත් මේ මොහොතේ ඒකත් ඔයාලට කරගන්න ලොකු හානියක්. ඕනවට වඩා උනන්දු වුණොත් ඕනවට උනන්දු වෙනවා කියන්නේ ඒක. උගන්වපු පාඩමට අදාළ විභාග ප්‍රශ්නයකට ඔයා සූදානම් වුණාම මම දන්නවා. දැන් උදාහරණයක් කියන්නම් මෙහෙම. අපි මුලින්ම ගිණුම් සමීකරණ පාඩම ඉගෙන ගන්නවා. සමීකරණ පාඩම කියන්නේ අනිවාර්යයෙන්ම විභාග ප්‍රශ්නයක් සකස් වෙන පාඩමක්. නමුත් සමීකරණ පාඩම පමණක් නෙවෙයි ඒ විභාග ප්‍රශ්න අදාළ වෙන්නේ. ඒකට ගැළපුම් සටහන් ඕන වෙනවා. ඒ වගේමයි විශේෂයෙන්ම ෂේවෙන් කිරීම ගැළපුම් සටහනකට ෂේ පාඩම. හානි කරන අලාභ සඳහා කියන්නේ වෙන් කිරීම ප්‍රතිපාදනය හැමදාම ගැළපුම් සටහන් වශයෙන් සඳහන්නේ. මේ සමීකරණ පාඩම පමණ ඉගෙනගෙන විභාග ප්‍රශ්න හදන්න බෑ මේ පාඩම් වලට අපි පොඩ්ඩක් පොලන් නොවි. ඒ වගේ කොන් කියන්නේ දැන් තව පාඩමක් බැංකු සසඳුන්. සමහර විට බැංකු සසඳුන් පාඩම සම්බන්ධ කරනවා උපයෝගී පොත් පාඩමත් එක්ක. මේ දෙක එකතු කළා තමයි එක ප්‍රශ්නයක් නිර්මාණය වෙන්නේ. ඒ නිසා පාඩමක් නිම කළ පමණින් ගණනක් දෙකක් හදන්න ටියුට් එකේ ගණනක් දෙකක් හදන්න ඌ පමණින් විභාග ප්‍රශ්න පත්‍ර පොත අරගෙන අයියෝ මට මේවා හදන්න බැහැ කියලා තැවෙන්නේ යන්නේ. කරන්න ඕන දේ මම වෙලාවට කියන්නම්. මේ දේ දැනගෙන තමයි මේ විෂය කරුණු වල තියෙන බැරෑරුම්කම මේ විෂය කරුණු වල තියෙන එකිනෙකට සම්බන්ධතාවය දැනගෙන තමයි මම ඔයාලගේ ඉස්සරහට ඇවිත් ඉන්නේ. අද වෙනතුරු මම කිසිම මගේ ගෝලයකට අසාධාරණ වෙන ආකාර අතරමඟදී අධ්‍යාපන ඉගැන්වීම් කටයුතු නතර කරලා අපි ඉවත් වෙලා නැහැ. ඒ වගකීමේ විශ්වාසය අපි ඉහටත් උඩින් කියනවා. මොකද ඔයාලා අපිට ගෙවන මුදලින් තමයි අපේ දරු කවුල නඩත්තු වෙන්නේ. අපි ඔයාලගේ මුදල් වලින් තමයි දෙයක් කන්නේ, අඳින්නේ. අපි දෙයනේ කියලා මේ ජීවත් වෙන්නේ ඔයාලා ගෙවන මුදලින් නම් අපි ඒක සාධාරණයක් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ ඉන්න කට්ටිය අපි ගැන බලා ගන්නවා. අපිට මෙහෙම යහතින් ඉන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා විශ්වාස කරන්න ඔයා ගැන මේ ගුරුවරයාට accounting උගන්වන්න පුළුවන් වෙයි කියලා මම ගැන විශ්වාස කරන්න. අවශ්‍ය වෙලාවට වැඩ කරන්න සූදානම් ඉන්න. මම දැනුම් දෙන වෙලාවට මේ වැඩේ කරනවා. හරි. සර් කිව්වේ මේ සතියේ මේ ටික කරන්න. මේ පාඩමෙන් පස්සේ මේ ටියුට් එක ආයතාවක් හදන්න කිව්වා. එහෙනම් මම ඒක හදනවා. අන්න ඒ විදිහට කියන උපදේශ ඒ ආකාරයෙන්ම පිළිපදින්න මග බලා ගන්න. ඔයාලට වරදින්න හේතුවක් වෙන්නේ නැහැ. හරි. එහෙනම් අදට සෙෂන් එක මම නතර කරනවා. ආයෙත් පන්ති පැවැත්වෙන ආකාරය මුදල් ගෙවන ආකාරය හැම දෙයක්ම උදේවරු ප්‍රසන්න එක නායක සර් ඔයාලට හොඳටම පැහැදිලි කළා. පාඨමාලාව ගැනත් පැහැදිලි කළා. ඒ වුණා මොනවා හරි දෙයක් පිළිබඳව සැකයක් තියෙනවා නම් පැහැදිලි කරගන්න ඕන කාරණයක් තියෙනවා නම් ඔයාලට අවස්ථාව තියෙනවා මට කෝල් කරන්න ප්‍රසන්න සර් කෝල් කරන්න. එහෙම නැත්නම් WhatsApp message එකක් තියලා තියෙනවා. අයිබෝන්. බොහොම ස්තුතියි.